අයිබෝවන් අද සඳුදා දිනේ අපි ආරම්භ කරන්නට සූදානම් වන්නේ ශ්‍රී ලාංකේය කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය. දේශපාලනය කියන මාතෘකාව නැත්නම් මේ කියන අකුරු ටික එකතු වෙලා හැදිච්ච මේ වචනය පිළිබඳව දැන් නම් රටේ ජනතාව කතා බහ කරනවට එච්චර ලොකු කැමැත්තක් නැහැ. මොකද අපි දේශපාලනය පිළිබඳව කතා බහ කරනකොට හැමදාම හිතුවේ අපිට යහපත් සමාජයක්, යහපත් රටක්, හැමෝටම එක සමාන නීතියක්, අපිට හොඳ අනාගතයක්, හොඳ කල දවසක් අපේ දේශපාලකයන් අපිට උදා කර දෙයි කියන කාර්යය සම්බන්ධයෙන්. නමුත් අද වෙන විට මේ සියලු බලාපොරොත්තු බිඳ වැටිලා ජනතාව මහපාරට වැටිලා ඉන්නවා. දැන් මේ මොහොතේත් අපිට පුළුවන් නම් මේ අපේ වැඩසටහන ආරම්භ කිරීමට කලින් අපි දැක්ක දර්ශන නැත්නම් අපිට පාරේදී මුණ ගැහිච්ච පිරිස, අපි ගමනක් බිමනක් යනකොට අපිට දකින්න ලැබෙන දිගු පෝලිම්, ඒවා මොන දේවල් වලටද ඒ විදිහට පෝලිම් හැදිලා තියෙන්නේ කියන කාරණේ ගැන හොයලා බැලුවොත් එහෙම අපේ දේශපාලකයන් පිළිබඳව රටේ ජනතාව කතා කරන්නේ ඒ කතා කළ යුතු විදිහටමද කියන කාරණේ සම්බන්ධව හිතලා බලන්න වෙනවා. අද අපි කතා බහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මැතිතුමන් සමග ප්‍රථමයෙන්ම අපි එතුමන් අපේ කතිකාවට පිළිගන්න බොහොම ගෞරවයෙන් අපේ ආරාධනය පිළිගෙන ආවාට. අයිබෝවන්. ඔබතුමා අද දවසේ කොයි පොලිමේද හිටියේ? ගෑස් පොලිමේද, පෙට්‍රල් පොලිමේද, නැත්නම් පරිප්පු සීනි ගන්න යන පොලිමේද? අපි නම් දාස් දෙක තුනම බොහොම අපූර්වට මේ තෙල් පොලිම වල හිටියා. මොකද්ද මේ වෙලා තියෙන්නේ ඇත්තටම? ඔව් මමත් අද ඩීසල් ගන්න කෝට්ටේ ඉන්ධන හලේ පොලිමේ පැය 3ක විතර කාලයක් ගත කරලා තමයි ඉන්ධන ලබා ගත්තේ. ඉතින් මේ තත්ත්වය ඉබේ ඇතිවෙච්ච තත්ත්වයක් නෙමෙයි. කළමනාකරණයේ වැරද්ද තුළ ඇතිවෙච්ච තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් ඇති වෙනවා කියන එක 2020 මාර්තු මාසෙම අපේ වර්තමාන අග්‍රාමාත්‍ය අපේ පක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුවට කිව්වා. ඒ විතරක් නෙමෙයි අපි මේ 2020 මහමැතිවරණ ඉදිරිපත් වෙන අවස්ථාවේ අපි ඉදිරිපත් කළ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ඇති වෙන තත්ත්වයන් පිළිබඳව ගෘහණියට ඇති වෙන තත්ත්වය, ගෙදර ආර්ථිකයට ඇති වෙන තත්ත්වය, ඒ වගේම අධ්‍යාපනයට ඇති වෙන තත්ත්වය, මේ සියල්ලම අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ අපි ඒක සඳහන් කරෙත් අවුල ලියා දැමීමේ ක්‍රියාමාර්ගය කියලා. හැම පිටෝම සඳහන්. ඉතින් ඒ අනුව මේක ලියා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධව සඳහන් කරලා තියෙනවා. ඒවා ප්‍රකාශ කරාට ඒවා කොතෙක් කිව්වත් අර බීරියල්ලියට වීණා ගායනා කරනවා වගේ මේ වගේ නොසලකා වැඩ කටයුතු කිරීම තුල අද මහත් ව්‍යසන තත්ත්වයක් රට තුලම නිර්මාණය වෙලා තියෙන. එක පැත්තකින් ඉන්ධන පොලිම, එක පැත්තකින් ගෑස් පොලිම, එක පැත්තකින් ඖෂධ හිගය, එක පැත්තකින් අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගය. මේවා දී වශයෙන් ගත්තාම අනිත් පැත්තෙන් අධ්‍යාපනයේ බරපතල තත්ත්වයක්. ඉතින් මේ සියලු ප්‍රශ්න වලට අද කෙටි කාලයක් තුල විසඳුම් හොයන්නලා තිනවා බැරෑරුම් තත්ත්වයක්. හැබැයි මේ ප්‍රශ්න ඇති කරපු මිනිස්සු ප්‍රශ්න වලින් මඟ හැරලා අද පැත්තකටලා ඉන්නවා. ජනතාව එපා කියලා පැත්තකට කරපු මිනිස්සයා ඇවිල්ලා අද මේ ප්‍රශ්න වලට කරගහලා විසඳුම් සොයන්න දිවා රාත්‍රී දෙකේ මහන්සි වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙන ප්‍රසන්න. මේක තමයි තත්ත්වය. හොඳයි ලේකම්තුමනි, දැන් මෙහෙමයි ජනතාවගේ පැත්තෙන් කතා බහ කරනකොට ජනතාව ඉන්නේ බොහොම අපේක්ෂා බංගත්වයට පත් වෙලා. ඒක කතා කරන්න දෙයක් නෑ. ඔබතුමා පැය 3ක පොලිමේ හිටියා. මම දවස් 3ක පොලිමේ හිටියා. තව කෙනෙක් සති ගණන් පොලිමේ ඉන්න පුළුවන්. අද වෙනකොට තෙල් නිකුත් කිරීම සම්බන්ධයෙන් කනිල් තෙල් අමාත්‍යාංශය නිකුත් කරලා තිබෙන බලශක්ති අමාත්‍යාංශය නිකුත් කරලා තිබෙන ක්‍රමවේදයට අනුව හෙට ඉඳන් තෙල් නෑ. අපිට තව දවස් 4-5ක් විතර යනකම් ජනතාවත් ඒ වුණාට තවමත් පොලිමෙන් යම් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්න අපිට තෙල් ලැබෙයි කියලා. අපිට මේ බලශක්තිය නැති වුණාම, අපිට තෙල් ටික නැති වුණාම, අපේ ප්‍රවාහනය ඇනේ හිටියාම, අපේ බලශක්ති ප්‍රබයන් ටික නැති වුණාම අපිට පුළුවන්කමක් නෑ රටේ ජනතාව විදියට, නැත්නම් අපිට පුළුවන්කමක් නෑ ජාතියක් විදියට තවදුරටත් අපේ රටේ සංවර්ධනයක් පිළිබඳව කතා බහ කරන්නට. ඔබ හිටපු අමාත්‍යවරයෙක් වර්තමානයේ
ඔබතුමාට දැන් මේ ඔබතුමාගේ නායකයා තමයි මේ කැබිනට් මණ්ඩලයේ දැනට ඉන්න ප්‍රධානියා අග්‍රාමාත්‍ය ධූරය දරන්නේ. හැබැයි මේ කැබිනට් මණ්ඩලයට තාම පුළුවන්කමක් ඇතිලා නැහැ නේ එකඟතාවයකට එන්න අඩුම ගානේ මේ ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. කැබිනට් මණ්ඩලයෙන් නම් එහෙම ගැටලුවක් ඇති වෙලා නැහැ ප්‍රධාන. මම දන්න විදිහට මොකද කාරණා දෙකක් විසඳන්න තියෙනවා. එකක් තමයි රටේ ජනතාව කියපු එහෙම නැත්නම් ගෝඨාගෝ ගම්මානයේ ගෝල්පේස් අරගලකරුවන් කියපු කාරණේ තමයි ඒකාධිපතිත්වය හොස්සි කරන්න. ඒ කියන්නේ මේ ආණ්ඩුව බලයට ආපුවාම විශේෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා සම්මත කරගත්ත නැවතත් ඒකාධිපතිත්වයට යන්න 19 අහෝසි කරලා ඒ 19 අහෝසි කරලා ඇති කරගත්තා වූ 20 අහෝසි කරන්න කියලා ජනතාවගේ සටනක් තියෙනවා. ඉතින් අද කැබිනට් මණ්ඩලය බොහොම එකඟතාවයෙන් යුතුව 21 වෙනි සංශෝධනය සම්මත කරගන්නීමට කටයුතු කරගත්තා. කැබිනට් මණ්ඩලය අනුමත කරගත්තා. එමුනම් දැන් තියෙන්නේ හෙට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා කීප දෙනෙක් මේ නඩුගුණ කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කරලා තියෙන ප්‍රසංග වල තීන්දුවකරු කතානායකතුමා වෙත මේ එනකොට ලැබිලා තියෙනවා කියලා ආරංචි. ඒ අනුව කතානායකතුමා තීන්දුව ප්‍රකාශ කරාට පස්සේ මේ 21 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම කරන්නට තියෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමයේ එපා ඒකාධිපතිත්වයේ එපා කියලා ඉවරලා කෑ ගහපු කතා කරපු හැම කෙනෙකුටම මෙතන සම්බන්ධ වෙලා ඉවරලා මේ 21 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරලා නැවතත් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමට අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම මේ 21 වෙනි සංශෝධනයේ පහුගිය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා පෙරට ගිහිල්ලා තියෙනවා. මොකද විගණනය කිරීමේ අවස්ථාව හිමි කරලා දීලා තියෙනවා. ඒ ආදී වශයෙන් ගත්තාම ඒ වගේම ditthපුරවැසියන්ට මොකද වෙනත් රටක ජීවත් වෙමින් මෙහි පුරවැසි භාවය රැකගැනීමෙන් වැඩ කටයුතු කරනකොට Tamanට කිසිම වගකීමකින් යුක්තව නෙමෙයි කටයුතු කරන්නේ. මෙතන බැරි නම් Tamanට ගල ගිහිල්ලා තමන්ගේ අනිත් තැනට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඉතින් මේ වගකීම් විරහිතව වැඩ කටයුතු කරන පුද්ගලයෝ රටේ නායකත්වයෙන්ට නැත්නම් වගකීම් බාරගත්තාම ඒගොල්ලෝ රට ගැන හිතලා නෙමෙයි තමන්ගේ සුඛ විහරණ විතරක් කටයුතු කරා. ඉතින් ඒව ditthපුරවැසියන්ට ඒ අවස්ථාව රට පාලනය කිරීමේ අවස්ථාව නැති කිරීම සඳහාත් මේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනාව ගෙනවා. ඉතින් ඒ අනුව වඩාත් පෙර තිබුණ 19 වෙනි ව්‍යවස්ථාවටත් එහා ගිය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාවක් 21 වෙනි ව්‍යවස්ථාවෙන් ඇති වෙන්නේ. එතකොට අපි එකඟතාවයට ඇවිල්ලා තියෙනවා තන. එතකොට දැන් ආර්ථිකය ගොඩනැගීම සඳහා කැබිනට් එක අතර ප්‍රශ්නයක් නැහැ. එකඟතාවයෙන් යුතුව කටයුතු කරනවා. නමුත් ජාත්‍යන්තරයේ දිනාගෙන මේ කටයුතු කරන්නට ඕන. ඉතින් ඒ කටයුත්ත කඩිමුඩියේ එක සැනයකින් කරන්න පුළුවන් කමන්නේ. ඒ කටයුත්ත දැන් ආරම්භ වෙලා යම් මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා. ඔබතුමන් කියවා 2020 මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වුණා මේ අවුල ලියමු කියන කාරණේ. මේ අවුල 2020 දී දැක ගන්නට නැත්නම් මෙහෙම අවුලක් තව අවුරුද්දකින් දෙකකින් එනවා කියලා පුරෝකථනය කරන්නට ඔබ පක්ෂයට පුළුවන්කම තිබුණා නම් ඇයි මේ අවුල මුලින්ම හඳුනා ගන්නට ඔබට හැකියාව තියෙන්න ඕනේ ඔබලාගේ ආණ්ඩුව කාලේ යහපාලන ආණ්ඩුව කාලේදී. ඔව්. හදාගත්තේ නැහැ නේද? ඒකට මුණ දෙන්න ඕන වැඩපිළිවෙලක්. එහෙම වුණා නම් අවුල දැකලා කරහැරලා හිටියන්නේ ඊළඟ ආණ්ඩුවට අකාපල්ල උඹලා මේ ටෝපිය සම්පූර්ණ වැරදි ප්‍රසන්න. මොකද මෙහෙණි අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වුණේ වර්තමාන ජනාධිපතිවරයාගේ මේ ආණ්ඩු පාලන කාල පරිච්ඡේදයේ මේ අවුරුදු 3ක කාල පරිච්ඡේදය තුළ තමයි මේක ඇති වුණේ. ඒගොල්ලෝ අරගෙන කෙටි කාලයක් තුළම අපි දැක්කා මේ අවුලක් නිර්මාණය වෙනවා කියලා. මේ රටේ ආර්ථිකයේ අවස්ථා දෙකකදී මෑතකගේ කඩාවැ වැටුණා. තව චුට්ටක් ඔබට යනකොට තුන් වතාවක් කඩාවැ වැටුණා. එකක් තමයි 70 77 යුගයේ සිරිමාව වණ්ඩාරනායක මැතිණිය මේ රටේ නායිකාව විදිහට අගමැතිවරයෙකු විදිහට පාලනය කරද්දී මේ රටේ ආර්ථිකය කඩාවැ වැටුණා. ඇවිදින ඇටසැකිලි කියලා මිනිසුන්ට හැඳුන්වීම මම පුංචි පාතල් යන අවදී. එතකොට මෙයනි මිනිසුන්ට අලබතල කණ්ඩ සතියේ එක දවස් දෙකක් බත් නොකා ඉන්නේ ඒ වගේ මිනිසුන්ට තහංචි පනවන්න කටයුතු කරත් ඒ තිබුණ ආර්ථික අගාධයත් එක්කලා. හැබැයි එදා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 77 බලයට ඇවිල්ලා දැවන්ත විප්ලවයක් කරමින් විවෘත ආර්ථිකය ඇති කරමින් ඒ මිනිසුන් ජීවත් කරවීමේ කාර්යය මුලින්ම සිදු කරමින් රටේ මහවැලියද විදුලියද ඇඟලුම් කර්මාන්තයේද විවෘත ආර්ථිකයේද මේ ආදී සියලු කරන ප්‍රවාහනයේද මේ සියල්ලම
එකවර සිදු කරන්නට කටයුතු කරා. ඒකත් එක්ක දැවන්ත විප්ලවයක් කළා. බඩගින්න තුරන් කිරීමට පියවර ගත්තා. දැන් ඒ කඩාවැටිච්ච ආර්ථිකය සකස් කරන්න එදා ජයජාත මහත්තයා ශක්තිමත් වැඩ කටයුතු කරා. ඊට පස්සේ නැවතත් මේ රටේ ආර්ථිකය කඩාම් වැටුණා 2001 ඔබට මතක ඇති. 2001 චන්ද්‍රික බණ්ඩාරනායක මැතිණිය පාලනය කරද්දී මේ රටේ විදුලිය තිබුණේ නැහැ පැය 18ක්. පැය 18ක් විදුලිය කපලා. පැය 6යි දවසේ විදුලිය තිබුණේ. ඒකට ආර්ථිකයේ ඍණ 1.5යි. යුද්ධෙන් අපි පෙරදිලා. අවුරුදු දෙකක් තිස්සේ ජයසිකුරු මෙහෙයුමෙන් යාපනය උතුරේ අත්පත් කරගත්ත භූමිය LTT සංවිධානයේ නොනවතින රැල්ල මෙහෙයුමෙන් එක පැය 24ක් එක රාත්‍රියක් ඇතුළත LTT සංවිධානය අත්පත් කරගත්ත අත්පත් අල්ලගන්න බැරි වෙච්ච එකම තැන යාපනය කොටුව පමණයි අර මල්ටි බැරල් වෙපන් එක තිබිලා එතනින් LTT සංවිධානයට පහර දුන්නින්ද එතන අල්ලගන්නීමෙන් බලක්වා ගන්නට පුළුවන් වුණා. එක පැත්තකින් යුද්ධෙන් පෙරදිලා, එක පැත්තකින් ආර්ථික කඩම් වැටලා, එක පැත්තකින් රටේ විදුලි නැහැ. අනිත් පැත්තෙන් ජාත්‍යන්තරය අපි ප්‍රතික්ෂේප කරලා අපිට කිසිම උදව්වක් උපකාරයක් නැහැ. එදා 2001 රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බාරගත්තා. බාර අරගෙන මේ රටේ ආර්ථිකය හැදුවා. මාස දින 100 එදා කරු ජයසූරිය මහත්මයා හිටිය විදුලි බල ශක්තිය මන්ත්‍රීවරයෙකුට සාගල් රත්නායක මහතා නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට එදා කරු ජයසූරිය මහත්තයා මාධ්‍ය ඉදිරියට ප්‍රකාශ කරා දින 180ක් ඇතුළත විදුලි ලබා දෙනවා කියලා පැය 24 පුරා. මාධ්‍යයෙන් එහෙම බැරිනොත් මම ඉල්ලා අසනවා කිව්වා. කරු ජයසූරිය මහත්තයා එදා දින 158න් පැය 24 පුරා විදුලි ලබා දෙන්න කටයුතු කරා. මාස 4ක් ඇතුළත අර කඩාවැටිච්ච ආර්ථිකය ඍණ ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පරිවර්තනය කරා. LTT සංවිධානයේ උපක්‍රමශීලීව යුද්ධ කරලා නෙමෙයි ඔලුව පාවිච්චි කරලා දෙකට කරා කරුණා අම්මාන් මේ පැත්තට මුරලිධරන් මෙහෙට අරගෙන ප්‍රභාකරන් දුර්වල කරා. ඒ වගේම අනිත් පැත්තෙන් ලෝක විශ්වාසය දිනාගත්තා. ලෝක රටවල් ප්‍රබල රාජ්‍යයන් ජපානය ඇමරිකාව ඇතුළු ප්‍රබල රාජ්‍යයන් 4ක් රිගේනින් ශ්‍රී ලංකා නැත්නම් නැවත යලිගොඩ නගමු ශ්‍රී ලංකා කියන වැඩසටහන ඉදිරිපත් කරලා ඉවරලා ඒගොල්ලෝ සමුළුවක් දුන්නා. ඒ සමුළුවෙන් බිලියන 4ක් ඩොලර් බිලියන 4ක ලංකාවට ලබා දෙන්නට කටයුතු කරා. මේ අතරේ තමයි චන්ද්‍රික බණ්ඩාරනායක මැතිණිය කුහකකමට අමාත්‍යාංශ 3ක් පවර ගත්තේ. දැන් රටේ ආර්ථිකය හොඳයි, තත්ත්වය හැදෙන වර්ධනය වෙනවා. ඒ නිසා දේශපාලන ගේම් එක ගැව ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලා පරිවාස ආණ්ඩුවක් හදමින් ඔබට මතක ඇති මේගොල්ලෝ ගේම් එක ගැව. එදා ජනතා විමුක්ති පෙරමුණ කුහක වැඩේ කරා, චන්ද්‍රිකා මැතිණියත් කුහක වැඩේ කරා. අර හදපු ආර්ථිකය සම්පූර්ණ ආපහු රිවර්ස් එකට ගියා. ලෝකෙ උදව් කරපු රාජ්‍යයට ආපහු පස්සට ගියා. එහෙනම් එදා අපි මේ ප්‍රශ්නේ හඳුනාගෙන වර්තමාන අග්‍රාමාත්‍යවරයා මේකට පියවර ගත්තා. ඊට පස්සේ ආපහු 2015 මේ රට බාර ගන්නකොටත් මේ රටේ ආර්ථික කඩම වැටලා මහින්ද රාජපක්ෂ මහත්තයාට බැරි වුණා වතුර ඉල්ලපු මිනිස්සුන්ට වතුර දෙන්න. ඒ දුන්නේ වැඩි උණ්ඩේ. බුන් තෙල් ලීටරේ මිලාඩු කරන්න කියනකොට ඒ මිනිස්සුන්ට දුන්නේ වැඩි උණ්ඩේ. ඒ වගේම EPF එකට ETF එකට අත තියන්න එපා කියලා කටුනායක ළමයි ටික උද්ඝෝෂණය කරපුවාම මේගොල්ලෝ කරේ මොකද්ද? ගිහිල්ලා වෙඩි තියලා රොසෙන් චාන කළ හැම මරලා දැම්මා. නම් ඒකත් ආර්ථික කඩම් වැටලා තියෙන කොට ගන්න බැරුව. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 2කට ඉස්සරලා තමන්ගේ දරපු තනතුර අතහැරලා ඉවරලා ඡන්දයකට ගියේ. කලින් මැතිවරණ තියලා ඉවරලා වෙන්නම් ගිහලා. ඒතර එතනත් අරගෙන ඉවරලා ආර්ථිකය හදුවා. ඔබට මතකද 2015 ජනවාරි මාසයේ 23 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිවරයා විදියට 40 දෙනෙක් එක්කලා අපි හිටිය 40 දෙනෙක් එක්ක ආණ්ඩුව හැදුවා. ඒ ආණ්ඩුව හදපුවාම 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ආණ්ඩුව හැදුවා. 2015 ජනවාරි මාසයේ 23 වෙනිදා අයවැය ලේඛන ඉදිරිපත් කරා. ඒ අයවැය ලේඛනෙන් 12500කින් රජයේ සේවකයාගේ පඩිය වැඩි කරා. ගෑස් සිලින්ඩර් 1400 දක්වා අඩු කරා. සීනි කිලෝ එකද ඉන්ධන ටිකද පෙට්‍රල් ලීටරේ රුපියල් 117 දක්වාද අඩු කරා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කරා. අඩු කරලා ඉවරලා මිනිස්සුන්ට සහන දෙමින් ආර්ථිකය හදුවා. මොකද කරේ? ව්‍යාපාරිකයන් බදුද පැනවුවා. අවුරුද්දකට මාසෙකට රුපියල් බිලියන 600ක් 800ක් අතර ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා ආණ්ඩුව බාර අරගෙන 20 නැති කරා. තම හිතවතුන්ට තමන්ගේ ඡන්දයට උදව් කරපු ව්‍යාපාරිකයන්ගේ මේ බදු ඉවත් කිරීම තුළ බිලියන 600ක් 800ක් අතර ප්‍රමාණය මාසෙකට ආයි වුණා. අන්න ආර්ථිකේ කඩාවැටි පටන් ගත්ත තැන. මෙන්න මේක දැකලා තමයි එක්සත් ජාතිපක්ෂ නායකයා වර්තමාන අග්‍රාමාත්‍යවරයා කිව්වේ රට බොහොම ව්‍යසනකාරී තත්ත්වයකට යන අධ්‍යාපනය මෙන්න මේ ඉදිරියට වෙනවා.
භාණ්ඩ මිල මේ විදිහට හෙලනවා මිනිසුන්ට දරන්න බැරි තැනට එනවා කියලා ඉවරලා මේ ආර්ථික වෙන විනාශය එදා 2020 මැතිවරණයට අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේක කියවලා නැතුව තුඟුදරේ මොකද අපි නොබලම ප්‍රතික්ෂේප කරා 2020 මැතිවරණයේ ඉලා වෙන ජනතාව මෙන්න මේ දැම්මත් මම කියන මේ රටේ ජනතාවට කරුණා කරලා 2020 අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය බලන්න ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ වෙන තත්වය අනාවැකි කාර්යයක් වගේ රනිල් වික්‍රමසිංහ යම් විසින් රටට කියලා තියෙනවා මේකේ කවුද විමල් විරාංශ එතකොට සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක වගේ උදවිය රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ඉවරලා පාර්ලිමේන්තුවේදී දැන් දෙතනක් දෙනවා අනාවැකි කියනවා අනාවැකි කාර්යයක් වෙලා කියලා. ඔව් රනිල් වික්‍රමසිංහ අනාවැකි කාර්යයක් තමයි ආර්ථිකය පිළිබඳව අනාගත රටේ වෙන තත්ත්වය පිළිබඳව අධ්‍යාපනය පිළිබඳව අනිත් මාන්ත්‍රය පිළිබඳව රනිල් වික්‍රමසිංහ හරියට අනාවැකි කියලා තියෙනවා 2020 මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් හොඳට කියලා බලන්න කාට හරි ඕනනම් කියන්න මම ඒවන්නම් තැපැලෙන් හරි WhatsApp එකෙන් හරි ලේකම්තුමනි දැන් ඔබතුමාගේ ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනය දැන් මේ අවුල ලියා ගන්නට 2020 මහ මැතිවරණ ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය මේක එලි දැක්වුවා. ඔබතුමා කියනවා මේක ජනතාව නොකියවාම අපිව ප්‍රතික්ෂේප කරා කියලා. හැබැයි ජනතාව 2015 දී ඔබතුමන්ලා පිළිබඳව දැඩි විශ්වාසයක් තබාගෙන හිටියා. ජනතාව බලාපොරොත්තු වුණා ඔබතුමන්ලා මේ රට වැරදි දිශාවකට ගියා නම් මේ වැරදි දිශාවෙන් නිවැරදි දිශාවට හරියටම ස්ථානගත කරයි කියන කාරණේ සම්බන්ධ. මට මතකයි ඔය වගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරා 2015 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ පංචවිධ ප්‍රතිපත්තියක්. ඒකේ තිබුණා ආර්ථික කලාපයන් පහක් පිළිබඳව. ඒකේ තිබුණා භාෂණයේ නිදහස පිළිබඳව. ඒකේ තිබුණා ජනතාවට ප්‍රතිලාභයන් අත්වන විදිය පිළිබඳව. ඒකේ තිබුණා ජාත්‍යන්තර සමාගම් මෙහි ගෙනල්ලා ආයෝජනය කරලා මෝටර රථ නිෂ්පාදනය කිරීම පිළිබඳව. ඒකේ තිබුණා පෝට් සිටි හැදෙන හැටි. ඒකේ තිබුණා මොනෝරේල් එක හැදෙන හැටි. හැබැයි අවුරුදු 5ක් අපි දැක්කා කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ. ඔය හැම දෙයක්ම තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය විතරයි නේද? අවාසනාවක මහිමේක තමයි මේ ප්‍රසන්න ඔබ මාධ්‍යවේදියෙක් කියලා දැකම නැතු එකේ රටේ අනිත් මිනිස්සු කොහොමද දකින්නේ? අපි ගමේ කියමන් තියෙනවනේ යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල් නොබලම් විසි කරපන් කියලා. ඉතින් මාධ්‍යවේදියෙක් වෙච්ච රට දන්න රට ගැන දකින ඔබ දැක්කේ නැත්තම් අනිත් මිනිස්සු කොහොමද දකින්නේ? අද කළුතර තියෙන බොලෙරෝ කම්පැනි බොලෙරෝ නිෂ්පාදනය කරන සමාගම කවුද හැදුවේ? අද ගාල්ලේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා මේ ආණ්ඩු පෙරලින් පස්සේ ගිහිල්ලා විවෘත කරපු සිමෙන්ති කම්හල කවුද කාලෙද නිර්මාණය කරේ? අර මේ කළුතර හොරණ හදපු ටයර් ෆැක්ටරිය අද කාය වාහන වලට පාවිච්චි කරන මේ ටයර් ෆැක්ටරිය හැදුවේ කොයි කාලෙද? ඒ යහපාලන ආණ්ඩුවේ. අර කුලියපිටිය අද වාහන නිෂ්පාදනය කරන එකලස් කරන වොක්ස්වැගන් එක නෙමෙයි වෙනත් මට කරේ වාහනේ වර්ගය අද නිර්මාණය කරන ඒක හැදුවේ කවුද? ඉතින් ඒ වෙලාවේ නිර්මාණය ටික කරා. අය රේල්වේ එකේ කවුද නැති කරේ? අය ලයිට් රේල්වේ එක ජපානයේ ජයිකා එකෙන් දීලා තිබුණේ $4 බිලියන 4ක්. එතකොට මේකේ වැඩ කටයුතු කරගෙන ගියා. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ආවා. මේ ප්‍රොජෙක්ට් එක නතර කරා. මේ ප්‍රොජෙක්ට් එක නතර කරේ නැත්නම් විනාඩි 20ක් 22ක් ඇතුළත හැම මේ පැය භාගයකට වරක්ම දුම්රිය ස්ථානෙට මේ පවර් ට්‍රේන් එක නැත්නම් ලයිට් ට්‍රේන් එක LRT එක එනවා. ආවනම් මේ කොළඹ තියෙන තදබදේ අද මේ වාහන හිර වෙලා තියෙන මේ තදබදේ 75කින් 80කින්ම නිදහස් වෙනවා. කවුද මේක නැති කරේ? මේ ආපු ඩොලර් කන්දරාව නැති කරලා දැම්මේ කවුද? ඒ ඩොලර් අර එක පැත්තකින් බදු අයින් කරලා ඉවරලා බිලියන 600ත් 800ත් අතර ප්‍රමාණය නැති කරගත්තා. අනිත් පැත්තෙන් විදේශ ආයෝජකයෙක් එක්කලා මේ කරගෙන ගිය ගනුදෙනු ටික නැති කරගත්තා. ඒතර මේ ගනුදෙනු ටික නැතුව ගියාට පස්සේ මෙතන ඩොලර් නැතුව ගියා. තිබ්බ ඩොලර් ටික මේගොල්ලෝ හොරකම් කරන්න ගියා උගන්ඩාවට ගෙනිච්චා කියනවා. සීසෙල්ස් වලට ගෙනිච්චා කියනවා. පැන්ඩෝරා පේපර්ස් වල තියෙනවා කියනවා. පැනමා පේපර්ස් වල තියෙනවා කියනවා. ඔක්කොම රාජපක්ෂ පවුලේ කණ්ඩායම නම් තමයි ඔක්කොම තියෙන්නේ. එතකොට තිබ්බ ඩොලර් ටික හොරකම් කරන්න ගියා. එන්න තිබුණු ඩොලර් ටික නැති කරගත්තා. ඉතින් මේකට වර්ධකාරය අපිද? අපි ආරම්භ කරේ නැද්ද? අපි කාර්මික විද්‍යාලය හැදුවේ නැද්ද? අපි ජලාශය හැදුවේ නැද්ද? බලන්න දෙවන්ත ජලාශ කීයක් හැදුවද? දැන්ට හදාගෙන යන මල්ලතු ව්‍යාපාරයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මැද පළාතේ බිහි වෙන එකම ජල විදුලි බලාගාරයත් එක්කලා මන්නාරමට වවුනියාවට සෙට්ටිකුලමට ඒ වගේම අනුරාධපුරයට විලච්චියට
පානීය ජලය ලබා දෙන්න, ඒ වගේම වාරි මාර්ග වතුර දෙන්න. අකර 49000කට සෙට්ටි කුලමත්, ඒ වගේම මට නම් ටිකක් අමතකයි තමයි. වගේ දවන්ත ව්‍යාපාරයක් මේ ඉරණමඩු ව්‍යාපාරයටත් වඩා මොකද මම ඒක ආරම්භ කරන්න මූලික කටයුතු කරපු නිසා මම දන්නවා. අන්න ඒ ව්‍යාපාර ආරම්භ කරේ. ඒ වගේම කළුගංග ව්‍යාපාරය ආරම්භ කරලා අවසන් කරේ. අපේ දැදුරේ හරස් කරලා පුත්ලන් දිස්ත්‍රික්කයේ ආරච්චි කට්ටුවට උතරගින්ච සෙංගල්ලේ ව්‍යාපාරය. අරහෙන් බදුල්ලේ කන්ද කැටිය ජල යෝජනා ක්‍රම ව්‍යාපාරය. ඉතින් මේ වගේ ව්‍යාපෘති වාරි මාර්ග ව්‍යාපෘති කීයක් ආරම්භ කරාද? කීයක වැඩ කටයුතු අවසන් කරාද? මාර්ග පද්ධතිය සංවර්ධනය, පාසල් ව්‍යාපෘති, ළඟම පාසල හොඳම පාසල, අද ඒ ව්‍යාපෘතිය හරියට ගිහිල්ලා තිබුණා. අද මේ ප්‍රශ්නේ නැහැනේ. ඉන්ධන නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉන්ධන හිගයක් ආවත් ඒකට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යථාර්ථයක් විදිහට කරගෙන ගියා නම් අපි පාසල් කී දහසකට මේ ගොඩනැගිලි පුස්තකාල විද්‍යාගාර ලබා දුන්නාද? ඒ වගේම ගුරු පුහුණු මධ්‍යස්ථාන කීයක් ආරම්භ කරන්න කටයුතු කරාද? ඉතින් මේ කරගෙන ආපු වැඩසටහන් ඔක්කොම රටේ මිනිසුන්ගේ අන්ධභාවය නිසා මේක ಜಾති ආලේ ගෙනල්ලා නයි පෙන්නලා තර්පේ පෙන්නලා මේ නටපු නාඩගම් එකලා නයි නටපු නාඩගම් එකලා රටේ ජනතාව මුලා වුණා. පාස්කු සිද්ධිය ඇති කරලා මේ රටේ ආරක්ෂාව නැහැ කියලා ඉවරලා වැඩ කටයුතු කරා. හිටපු ජනාධිපතිත් ඒකට වාක් කියන්නට ඕන. ඉතින් ඒ වගේ විවිධ දේවල් කරලා ඉවරලා ජනතාව මුලා කරලා ඉවරලා ජනතාව අසීරු තැනකට අගාධයකට ගෙනිහිල්ලා දැන් දාලා තියෙනවා. ඉතින් මේකට වාක් කියන්න ඕන. කොටාබේ රාජපක්ෂ මහත්තයා ඇතුළු රාජපක්ෂ නඩයත් ඒකට දායක වෙච්ච මහා සංඝරත්නයේ උදවියත් සංඝයා මහා සංඝරත්නයේ සමාජික හිමින් වරුන් වහන්සේලාත් ඒ වගේම කලාකරුවෝ ඒ වගේම මේ මාධ්‍ය ආයතන පුදුම කඩයාමක් නේ ගියේ. මාර කඩයාමක් නේ ගියේ. අපි ගැන වචනයක් කතා කරේ නැහැනේ. ඉතින් ඒ මාධ්‍යවේදී මහතෝ මේ ආදි වශයෙන් ගම වෘත්තීය සමිතියද සිවිල් සංවිධානද මේ අංශ ගන්නවත් දැන් අද අපිත් එක ආශ්‍රයයෙන් පවතින අය සංවිධාන මේ කොට සංවිධාන 14යි 721ක් අපිත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවීම සඳහා ගිය සම්දානයේ කට්ටිය අපිත් එක්ක මේකට එකතු කරලා තියෙනවා. ඒ උදවිය ඔක්කොම කියනවා අපි මුලා වුණා කියලා. රටේ ජනතාවද කියන මුලා වුණා කියලා. එහෙනම් ඒ මුලා කරේ කවුද? අපිද? මේගොල්ලෝ අස්පන්දුම රවට්ටලා කරන්න තියෙන විනාශය සම්පූර්ණ කරා මේ වෙනකන් ගියා නම් මේ රට මේට ගොඩක් වෙනස් තැනක අතර වෙනවා. ලේකම්තුමනි ඔබ කියපු එක කාරණේකින් මගේ ඊළඟ ප්‍රශ්නේ මම අහන්නම්. දැන් ඔබතුමා කියනවා මේ 2015 යහපාලන ආණ්ඩුවේදී මෙන්න මේ ටික අපි කරා. මේ යෝජනා ක්‍රම ටික කරා. මේ සංවර්ධන වැඩපිළිවෙල කළා. මේ ආයෝජකයන් අපි ගෙනාවා. මේ ඔක්කොම ටික හරි. හැබැයි මේ සියල්ල කරගන්න බැරි වුණෙත් ඔය දැන් ඔබතුමා අවසානයේදී කිව්වා අපේ ජනාධිපතිවරයා ඒවකට හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපේ ඒත් එක්කම මේ ඒවකට තිබුණු මේ යහපාලන ආණ්ඩුව ඒ තිබුණු සංහිඳියාව ඒ කතා කරපු කිසි දෙයක් හරියට ඒ කියන්නේ හරියට බැලුවොත් දේශපාලනික ස්ථාවර භාවයක් ඇති කරගන්නට ඒ කාලේදී ඔබතුමාලට නොහැකි වුණා. ඒක ප්‍රතිඵලයක් තමයි අවසානයේදී මේ වර්තමාන පාලකයන් පත් වෙන්නේ. ඔබතුමන්ලා කෙරෙහි ජනතාව තිබුණු විශ්වාසය අවසානයේදී ඔබතුමන්ලාම බිඳගත්තා. ඒක තමයි ප්‍රතිඵලය. ඔව් ඔබ කියන කාරණේට යම් ප්‍රමාණයකට අපි එකඟ වෙනවා. අපි බිඳගත්තා නෙමෙයි බිඳ වැට්ටුවා. අපි පත් කරපු ජනාධිපතිවරයා අවසානයේදී ඔහු ආවේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් වෙනවා කියලා. හැබැයි ඔහු මොකද කරේ? ජනාධිපති වෙලා පළවෙනිට බදාගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ගිහිල්ලා ඒකේ සභාපති වුණා. දැන් නිර්පාක්ෂිකකමක් තියනවද? නැහැ. ඊට පස්සේ මෙයාට ආපහු තණ්හාව ඇවිල්ලා එතන බදාගත්තා. ඊට පස්සේ මෙතන මෙයාට තිබුණ හැකියාව නැති නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාට තියෙන ජාතික වැඩපිළිවෙලත් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් තියෙන සම්බන්ධතාවයන් පාවිච්චි කරලා ඉවරලා වැඩ කටයුතු කරනකොට මේ ව්‍යාපෘති ගේනකොට මෙයාට ඇති වුණේ ඉරිසියාව. ඉතින් මුදල් මෙතන සකස් වෙනකොට ආර්ථික සකස් වෙනකොට මෙයාට ඉරිසියාව ඇතිලා මෙයා පටන් ගත්තේ එක අපිත් එක්ක හිටපු කණ්ඩායමක් එතන වාසියට හේතු වුණා. ඒගොල්ලෝ විවිධ තනතුරු අරගත්තා. ඒගොල්ලෝ දුන්න ලනු කාගෙන මෙයා ඉඳගෙන ගහන්න පටන් ගත්තා රනිල් වික්‍රමසිංහයන්ට.
ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ව්‍යවස්ථා විරෝධී වැඩක් කරේ. රටක ජනාධිපතිවරයා වශයෙන් ඉඳගෙන ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරපු එකම මිනිහා මෛත්‍රීපාල සිරිසේනනේ. ඒකට යන්නේ යා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරා. ඒ කටයුතු කරපු එක තමයි දින 52 මේ රට අරාජික වුණේ. ඒ දින 52 රට අරාජික කරන්නත් එකම ඊට පස්සේ මොහුගේ ආශිර්වාදය තුළ මහා බැංකු මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වුණා. එතකොට මේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්කලා රටේ ආරක්ෂාවක් නැහැ කියලා ඉවරලා වර්තමාන පාලකයෝ දැවන්ත ප්‍රචාරයක් ගෙනියන්න කටයුතු කරා. මෙන්න මේ කාරණාත් එක්කලා තමයි අර කරපු සංවර්ධන වැඩ කටයුතු කරපු යහපත් ක්‍රියාවලියන් ඔක්කොම පැත්තක තියලා අයහපත් දෙයක පටන් ගත්තේ. මොකද යහපත් දෙයට මේ ජනතාව අතරට යන බොහොම ප්‍රමාදයිනේ අපේ මිනිස්සු යහපත් දේ දකින්න බොහොම අඩුයිනේ. අයහපත් දේ දැක්කනම් ඒකට තටු වෙනවා ටක් ගාලා. ඉතින් අයහපත් දේ අරගෙන ගිල්ලිවරලා අන්තිමට අයහපත ඇති කරගත්තේ මහින්ද රාජපක්ෂටවත් ගෝඨාභය රාජපක්ෂටවත් මෛත්‍රීපාල සිරිසේනටවත් නෙමෙයි මේ රටේ 2.20 ලක්ෂයක් වෙච්ච ජනතාවට. අද ඒක විනවන්නේ ඒගොල්ලෝ. හොඳයි අපි අද සාකච්ඡා කරමින් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගී බණ්ඩාර මහත්මයා සමගින් විශේෂයෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය සහ මේ දේශපාලන පරිසරය මේ වාතාවරණයේ ගොඩ නැගීමට නැත්නම් ගොඩ නැගින්නට හේතු සාධක වුණු කරුණු කාරණා පිළිබඳව කතා බහ කරද්දී පැවතිච්ච ආණ්ඩු සහ පැවතිච්ච ආණ්ඩුවල ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේ තිබුණු දුර්වලතාවයන් සහ ඒවා කොයිතරම් දුරට මේ අද තත්ත්වයට බලපෑවද කියන කාරණේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි කෙටි විරාමයක් ලබාගෙනම මේ කතා බහේ ඉතිරි කතිකාවට යොමු වෙමු. අපි අද සුලියෙන් සමුදා දිනේ කතා බහ කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගී බණ්ඩාර මැතිතුමත් එක්ක විරාමයට කලින් අපි කතා බහ කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව 2015 දී පිහිටවපු සංධාන රජය නැත්නම් ජාතික ආණ්ඩුව නැත්නම් සංහිඳියා රජය මේ යහපාලනය ඉන් අනතුරුව මේ ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයාගේ යටතේ නැත්නම් ඔහුගේ ප්‍රමුඛත්වයෙන් පිටවෙච්ච පොදු ජන පෙරමුණු රජය මේ වර්තමානයේ අපි මුහුණ දෙන මේ ප්‍රශ්න වලට කොයිතරම් දුරට වගකිය යුතුද කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අපි මේ කතා බහ කරමින් ඉන්නේ. දැන් මේ ඔබතුමා කිව්වා ඔබතුමන්ගේ පංචවිධ ප්‍රතිපත්තියේ තිබුණු කරුණු කාරණා පිළිබඳව මාධ්‍යවේදියෙක් විදිහට මමත් දන්නේ නැත්නම් රටක් දන්නවද කියන ප්‍රශ්නේ ඔබතුමා ඇහුවා. හැබැයි බොහෝ කාරණා තිබුණා මේ ලේකම්තුමා රටේ ජනතාව ඇත්තටම දන්නේ නැති. ඇයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක තරහ වුණේ? ඇයි ඔබතුමාලගේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කරේ? ඇයි ආපහු පත් කරේ? එතකොට එතනින් එහාට ගියාම ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණට සහාය දැක්වේ 2020 මහ මැතිවරණයේදී? මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියන කතාවක් තියෙනවා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය බාරගත්තේ නැත්නම් එදා 2015 අගෝස්තුත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව පිටවන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඒක ඇත්තද? එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාරගත්ත නිසා අපිට බොහොම ප්‍රවේශමය සෝදශීලීව ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වුණා. මහ මැතිවරණයට ඔච්චර කාලයක් ඇද ඉන්න දෙයක් තිබුණේ නැහැ. එhmenan අපිට ජනවාරි මාසේ 2015 ජනවාරි 23 අයවැල්ලේකන ඉදිරිපත් කරලා අපිට මහ මැතිවරණයට යන්න තිබුණා. එහෙම මහ මැතිවරණයට ගියා නම් රටේ ජනතාව අතිබහුතරයක් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙන්න කටයුතු කරනවා. මේක උනේ අපි ඇද යන්න සිද්ධ වුණා මේගොල්ලොත් එක්කලා. මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අන්ස්ටේබල් එතන ස්ථාවර තත්වයක නැති නිසා ඔහුට කම්ෆර්ටබල් වෙනකම් මේ අපිට සිද්ධ වුණා මෙතන කාලය මරන්න සිද්ධ වුණා. ඒ නිසා මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් මේ ආණ්ඩුවේ කොටස්කාරයෝ බවට පත් වුණා. මේ කොටස්කාරයන් බවට පත් වීම තුළ මෙතන මැතිවරණ ව්‍යාපාරදී ඒකේ වාසියක් ඒගොල්ලෝ අරගත්තා. ඒ අරගත්ත ක්‍රම නිසා තමයි අර ලොකු බහුතරයකින් නැතුව
අපිට මේ මැතිවරණ ප්‍රතිඵලය ලබා ගන්න සිදු වෙනවා. එසේ නොවුනා නම් ඊට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාව ඇති වෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. හැබැයි එතුමාට නිර්පාක්ෂික වෙනවා කෙහෙල් කොලේ බත් එක අරන් ඇවිල්ලා පොළොන්නරු ඉඳලා කෙනලා කාලා යනවා කියලා කියපු මිනිහා අන්තිමට පැජට් පාරේ ගෙවල් දෙකකුත් අරගෙන තමයි නතර වුනේ. ඉතින් ශ්‍රේෂ්ඨ අධිකරණය දුන්න නඩු තීන්දුවෙම ඒක පැහැදිලිව පෙවුණානේ. යාට අකුලගෙන ගෙවල් යන්න දුන්නානේ. එතකොට මේ තණ්හාව නැති කරගෙන සරල මිනිහෙක් වෙනවා කියලා අපු මිනිහා සරලභාවය පැත්තක තියලා සියලුම දේවල් නැවත බදා ගන්න ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බදා ගන්න එකයි, පැජට් පාර බදා ගන්න එකයි, නැවත තරඟ කරන්න එන එකයි, මේ ඒ වෙලේ හිටපු අග්‍රාමාත්‍යවරයව පන්නලය දාලා ඉවරලා වෙන අගමැතිවරු පත් කරන්න කටයුතු කරපු එකයි. සජිත් ප්‍රේමදාසම කියනවනේ යාට 67 වතාවක් කතා කරා කියලා ඉවරලා. ඉතින් එතකොට ඒ තත්ත්වෙට ඔහු විද නිර්ලජ්ජිත උත්සාහයන් වල යෙදුණා. Tamanට උදව් කරපු තැන මතක නැහැ. සාමාන්‍ය පාහර මිනිසුන්ගේ ගතියක් තමයි Tamanට උදව් කරපු තැන අමතක කරලා ඉවරලා කෘතවේදීත්වය නැතුව වැඩ කටයුතු කරන. ඉතින් සිරිසේන මහත්මයාත් ඒ තත්ත්වයේ තාමත් හොඳින්ම ප්‍රදර්ශනය කරපු එක්කෙනෙක්. ඉතින් ඒ නිසා මෙතන අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කරා. ඒ අනවශ්‍ය ගැටුම නිර්මාණය කරපුවාම කරපු සංවර්ධන වැඩවත් යහපත් වැඩවත් 19 වෙනි ව්‍යවස්ථාව ගෙනල්ලා ඇති කරපු ව්‍යවස්ථාදායක සභාවවත් පාර්ලිමේන්තු මේ මොකද මේ අනිකුත් මේ ස්වාධීන කොමිෂන් සභාවලවත් ඒ නෙමෙයි ඉස්මතු වුනේ. ඉතින් මේ ඉස්මතු වුනේ මේ ගැටුම. මොකද අපි ඔක්කොම ආසාවෙන් නීරස දේවල් වලට රස ගන්නේ මේ දැන් කැම කන්න ගියොත් මාළු කෑල්ලක්, මස් කෑල්ලක්, බීතරයක්, කරවල ටිකක්, උම්මල කෑල්ලක් තියෙනවා නම් තමයි රසවත් වෙන්නේ. ඒ වගේ මාධ්‍යයේ අර මොනවා හරි කුණු ගඳ ගන්න එකක් තියෙනවා නම් ඒක තමයි මාකට් වෙන්නේ. ඒක තමයි අපේ රටේ තියෙන තත්ත්වය. ඉතින් ඒ අනුව අර කරපු හොඳ ගැන පැත්තක තියලා සම්පූර්ණම නොහොඳ ගිය. දැන් බලන්න එදා කරගෙන ගියපු හොඳ වැඩසටහනක් ළඟ පාසල හොඳ පාසලත් එක්කලා අධ්‍යාපනයේ දැවන්ත වෙනසක් සිදු කිරීම සඳහා යුග පෙරලියක් කරන්න කරපු එක ටැබ් එක දෙන්න ගිය එක. කවුද කැබිනට් එකද විරුද්ධ වුනේ? මෛත්‍රීපාල සිරිසේන මහත්තයානේ. අවස්ථා කීපයකම කැබිනට් එකට ඒක ඉදිරිපත් කරපුවාම ඒ අවස්ථා කීපෙම මේක වළක්වන්න කටයුතු කරේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඉතින් බලන්න මේ රටේ ජනතාවට ද්‍රෝහී වැඩන්නේ, දරුවන්ට ද්‍රෝහීකමන්නේ කරේ. එතකොට කොවිඩ් වසංගතය ආවා. දැන් කොවිඩ් වසංගතේ ආපු වෙලාවේ දරුවන්ට මේ ඔන්ලයින් අධ්‍යාපනයට යන්න සුද්ධ වුණා. හරි. ඒ ඔන්ලයින් අධ්‍යාපනයට යන්න වුණාම ටැබ් එක දීලා තිබුණා නම් හැම දරුවෙක්ම ඉගෙන ගන්නවා. එතකොට ටැබ් එක දීලා තිබුණා නම් ඒ ටැබ් එක ලැබිච්ච පාසල් වල ඔන්ලයින් යන්න බැරි නම් මාර්ගගත ක්‍රමයට යන්න බැරි නම් මොකද හේතුව? සිග්නල් නැතිකම. එhmenan සිග්නල් ලබා දීම සඳහා පෞද්ගලික ආයතනයක තුලා හරි SLT එකට හරි මේ කුළුණු ගහන්නට සිද්ධ වෙනවා. ඒතර කුළුණු ගහන හැම පාසලකම ඔන්ලයින් අධ්‍යාපනය සිද්ධ වෙනවා. කොවිඩ් වෙලාවේ නම් හැම පාසලකම දරුවෝ ගස් උඩ ගල් උඩ නගින්නේ නැතුව, වහල උඩ නගින්නේ නැතුව පහසුවෙන් අධ්‍යාපනය ලබා ගන්නවා. දැන් අද තත්ත්වය බලන්න. අද ඉන්ධන හිගියා. මේ ඉන්ධන හිගියත් එක්කලා මේ ආර්ථික ව්‍යසනයත් එක්කලා මේ අර්බුදයේදී එහෙනම් දරුවා ගෙදර ඉඳගෙන අධ්‍යාපනය ලැබුණා මේ ටැබ් එක දීලා තිබුණා ඔන්ලයින් අධ්‍යාපනය ප්‍රගුණ කරලා තිබුණා නම් දැන් පාසල් ටික වැහුවා කොළඹ. කොළඹ පාසල් ටික වහපුවම මේ දරුවන්ට කොළඹ දරුවෝ නම් ආසන්නයේ දැන් බොහෝ ප්‍රදේශවල ඔන්ලයින් යන්න පුළුවන් පහසුකම් තියෙන නිසා යාවි. නමුත් ඒ දරුවොත් යන්න වෙලා තියෙන මේ වගේ පොඩි ෆෝන් එකකින්. හරි. අර ටැබ් එක දීලා තිබුණා නම් අද ඒ දරුවොත් ඉගෙන ගන්නවා. අනිත් කමේ දරුවන්ටත් පස්සේ යන්නේ ඉන්ධන තත්ත්වය උඩ ඔන්ලයින් අධ්‍යාපනයට යන්න කිව්වනම් ගුරු මහත්මියන් ඒ කාර්යය කරනවා. දරුවා ගෙදර ඉඳගෙන හදාරනවා. එහෙනම් දරුවාගේ කාල වයසට යාම නිකරුණේ වයසට යාම සිදු වෙන්නේ ඒ කාලෙම ප්‍රයෝජන. දැන් බලන්න අතන තියෙච්ච කුහකකම කොච්චරද මේක නතර කරන්න ගත්ත පියවර ඉන්න. ඒ කුහකත්වය නිසා මේ දුක් විඳින්නේ මේ අභාග්‍ය සම්පන්න ප්‍රශ්නයකට තත්ත්වයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මේ රටේ දරුවන්ටනේ අනාගතේ බාර ගන්න ඉන්නේ. අනිත් එක බලන්න සුවසරිය ඇති කරපේක. දැන් ඔය මිනිසුන් නොදන්නවා කිව්වත් දැන් ඔබතුමාම හිතලා බලන්න සුවසරිය ගිලන් රටය ඇති කරපු එකෙන් අද මොනතරම් පහසුවක්ද ඇති වෙලා තියෙන්නේ. ඉන්ධනයේ ප්‍රශ්නේ කොටත් සුවසරිය ගිලන් රටේ ගිහිල්ලා ඉවරලා මේ ප්‍රශ්න වලට මුහුණ ලෙඩ වෙච්ච පුද්ගලයා අරගෙන ඇවිල්ලා රෝහල්ගත කරන ප්‍රතිකාර කරනවා. ඉතින් මෙන්න මේ தත්ත්වය මේවා හොඳ යහපත් ක්‍රියාවලිය නෙමෙයිද? දැන් මේක ඇති කරන කොටත් කිව්වා මේක නගින්න එපා. ඒකට වෛද්‍යවරු කිව්වේ වෛද්‍ය පාදනීලා වගේ මිනිස්සු කිව්වේ මොනවාද? මේක නගින්න එපා. ඉන්දියාවේ නිෂ්පාදනය කරන්ට් එක වදිනවා.
මේකේ මියන ඒ ගිලන් රටේ ගෙන්න රෝගියාව බාරගන්නේ නැහැ. අන්න කොච්චර මේ දුර්දාන්ත ගතිගුණද මේ බලයට Tamanට ඕන මිනිහේ බලයට ගෙනා ගැනීම සඳහා කොච්චර දුර්දාන්ත වැඩද කරලා තියෙන්නේ. ඒ දුර්දාන්ත වැඩ වලින් ප්‍රතිඵලය මොකද්ද? මේ රටේ මිනිසුන්ට මේක විඳවන්න වෙලා තියෙන කුසන්. ඉතින් මේ බලය ලබා ගැනීම සඳහා මේ පාහර වැඩ නොකළ යුතුයි. දැන් බලන්න දැන් මෙතන මේ ඊයේ පෙරදා වෙච්ච තත්ත්වයන් බලන්න. හර්ෂද සිල්ලා ආචාර්ය හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමා කියනවා නසීර් අහමඩ් මේ මාලදීවනේ හිටපු ජනාධිපතිතුමා වර්තමාන කතානායකතුමා කිව්වයි කියලා එක රටකින්වත් උදව් කරන්නේ නැහැ, ඒක රුපියලක්වත් හම්බෙන්නේ නැහැ කියලා. මෙයා එයාට අහමඩ් මේ මැතිතුමාට බාර දුන්නා කියලා යම් කාර්ය. ඉතින් අනිත් පැත්තෙන් කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනකම් එක රුපියලක්වත් මේ ලංකාවට හම්බෙන්නේ නැහැ කියලා. දැන් නසීර් අහමඩ් මැතිතුමා ඊට පස්සේ දවසේ ට්විටර් පණිඩයක් නිකුත් කරමින් කියනවා හර්ෂදි සිල්වා කියන්නේ බොරු කියලා. ඉතින් බලන්න රටට අගතියක් වෙන විදිහ මේ ප්‍රකාශ රට බොහොම ආර්ථික වැටිලා මිනිසුන්ට 3 වේලෙන් තියා 1 වේල කන තැනට වැටිලා ඉන්ධන පොලිමේ දවස් 2-3 ඉඳ වෙලා ගෑස් පොලිමේ ඉඳ වෙලා ඖෂධ නැ අවශ්‍ය ඖෂධ නැ මේ රෝහලේ ඒ වගේම ෆාමසියට ගිහිල්ලා ගන්න ගියත් ෆාමසියට ඖෂධ ටික නැ ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අහස උසට නැගලා ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගන්න විදිහක් නැහැ. මිනිසුන්ට ගමනක් බිමනක් යන්න විදිහක් නැහැ. ලෙඩක් රෝගයකට යන්න දෙන්නේ නැහැ. මගුලක මරණයකට යන්න විදියක් නැහැ. මේ තරමට ඉන්ධන හිගැත් එක්කලා හිර වෙලා ඉන්නවා. මෙයන්ි අසීරු තත්ත්වයට ජනතාව පත්වලා ඉන්නකොට රටේ වගකිය යුතු පුද්ගලෙක් ආචාර්යවරයෙක් වෙච්ච අපේ මිත්‍ර හර්ෂද සිල්වා මැතිතුමා කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න නැතුව ඒක රුපියලක්වත් මේ රටට කිසිම රටකින් දෙන්නේ නැහැ කියලා. අද ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන 50ක් ලංකාවට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ ඩොලර් මිලියන 50 ඕන් කොටස් කීපයකට කඩලා දෙන්න කටයුතු කරනවා. මේ මිලියන 22ක් ලෝක ආහාර වැඩසටහන යටතේ ලංකාවට ලබා දෙන්න, මිලියන 23ක් සංවර්ධන කටයුතු සඳහා ලබා දෙන්න. ඒ කියන්නේ තරුණ කාන්තා සෞඛ්‍ය සහ ආර්ථික පුනර්ජීවන අන්තආවරණය වෙන පරිදි ඒ වගේම මිලියන 5ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යටතේ වූ සමාගම් වලට ලබා දෙන්න. එතකොට හර්ෂ සිල්වා වගේ ආචාර්යවරයෙක් කියනවා නම් රට රාගතගාමියෝ මේ විදිහට එක ඩොලරයක්වත් එක රුපියලක්වත් හම්බෙන්නේ නැහැ. නැත්නම් රුපියල් නම් හම්බෙලා නැහැ. ඩොලර් මිලියන 50ක් අදත් ලැබුණා. ඉතින් මේ විදිහට කටයුතු කරලා රට අගතිය කරනවා. අනිත් පැත්තෙන් බලන්න විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා පරිණිරන්දු ඔහු කරපු ප්‍රකාශයේ කෝප් කමිටුවේ අන්තිමට ඊට පස්සේ කියනවා මට වෙලේ කියවුණා කියලා කරලා ප්‍රකාශය ඉල්ලා අත් කරගන්නවා. බලන්න ඒගොල්ලෝ විදුලි බල මණ්ඩලයේ සභාපති බලන්න කොහොම වාක්‍යමත් දාන පුද්ගලෙද ඔහු ඒ නිලධාරියෙක් වශයෙන් ඔහු කර ප්‍රකාශය බලන්න මොනතරම් රට අගතිගාමී දැන් අදානි සමාගම මෙතන මේ වැඩ පටන් ගන්න තිබුණ එක. එතනින් විදේශ මුදල් මෙතන එන්න තිබුණ එක. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ආපහු එතන යම් හැලහැප්පිලි වලට ඇවිල්ලා තියෙනවා. රට මෙවැනි අගාධයකට වැටිච්ච අවස්ථාවවලදී සියලු දෙනා එකතු වෙන්න ඕන. එකතු වෙලා උදව් කරන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ හැමෝම එකතු වෙලා මේක කරමු කියලා ඉවරලා. දැන් මේගොල්ලෝ කියනවා සර්වපාක්ෂික ආණ්ඩුව දන්න කෙනා. විපක්ෂ 나යකයා කියනවා සර්වපාක්ෂික ආණ්ඩුව දන්නවා. ඒක කරන කාල හරියන්නේ ඒක කරන්න දෙන්න ඕන. ඇත්තට මේක කරන්න තිබ්බනේ. මැයි මාසේ 9 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට නෙමෙයිනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කතා කරේ. මැයි මාසේ 9 වෙනිදා කතා කරේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. විපක්ෂ නායකවරයාට එන්න ආණ්ඩුව හදන්න කියලා. මැයි මාසේ 9 වෙනිදා එයාට කතා කරපුවාම එයා ඒක බාරගත්තේ නැහැ. එයා මගේ හරියා. එයා වීද කතන්දර ගෝඨාභය අයින් වෙන්න ඕන. අයින් වුණාට පස්සේ එයා බාරගන්නේ. ඔයගේ එක කොන්දේසි දදලා හිටියා. අද කොන්දේසි දදා ඉන්න වෙලාවක් නෙමෙයි. මේ රට වැටලා තියෙන තැනින් ජනතාව ගැන හිතන මිනිහෙක් ඉන්නවා නම් මේකට කරගහලා ඉවරලා උදව් වෙන්නට ඕන. එතකොට සජිත් ප්‍රේමදාස මේකේ මගහැරුවට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කතා කරලා තියෙන්නේ ජෙනරල් සරත් පොන්සේක මහත්තයාට. සරත් පොන්සේක මහත්තයාට කතා කරපුවම සරත් පොන්සේක මහත්තයා කියලා තියෙන්නේ මොකද්ද? හරි. ඔබතුමා අද හවස ජාතිය අමතලා ප්‍රකාශයක් කරන්නට ඕන සරත් පොන්සේකව අගමැති කරනවා. ඊට පස්සේ දින 3ක් මේක අපි බලන්න ඕන රටේ ජනතාව මේකට දක්වන ප්‍රතිචාරය. ඒක දිහා බලලා මම එල්ල අගමැතිකම බාර ගන්නම් කියලා. දැන් මේ දෙකම අවුට්. ඒක කවුරුත් දෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ දේශන දෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ මේ වගකීම් බාර ගන්න ඉදිරිපත් වුණේ නැහැ. වෙනත් කයිවාරු ගහන කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. අපි එපා කියලා අයින් කරපු මිනිහා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා.
ඇතුළු UMP ඉතුරු වෙච්ච අපි කීප දෙනා. අපි පැත්තකට දැම්මා. 249000යි මුල් රටේම ජනතාව ඡන්දෙ දුන්නා. අන්තිමට එපා කියලා අයින් කරපු මිනිහා නේද ඕන වෙලා තියෙන්නේ. ඒ මනුස්සයර ඇවිල්ලා මේ කරගහන්න උනා නේද මේ රටේ ජනතාව ජීවත් කරවන්න. අද ජාත්‍යන්තරය දිනාගෙන මේ වැඩ කටයුතු කරනවා. දැන්ට මෙතුමා බාරගත්තේ පසුගිය මාසේ 14 වෙනිදා තමයි අග්‍රාමාත්‍ය ධූරේ. අද වෙනකොට දින 36 ගත වෙලා තියෙනවා. මේ දින 36න් ප්‍රසන්න රජයේ නිවාඩු දවස් 20 ඇවිල්ලා දවස් 13ක් රජයේ නිවාඩු. වීකෙන්ඩ් සාමූහික සෙන්සුරාදා ඉරිදාව තතියන්තයන් ආවා. ඒ වගේම පොය මේ වෙසක් පොයාව, පොසොන් පොයාව මේවත් එක්කලා දවස් 14ක් රජයේ නිවාඩු දවස. එතකොට ඉතුරු වෙන්නේ දවස් 22යි. වැඩ කරන දවස් 22යි. හැබැයි මේ දවස් 36ම දිවා රාත්‍රියේ දෙකෙම අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ. අග්‍රාමාත්‍යවරයා පත් වුණ ගාම මට වජිරා බේවර්ධනට සාගල් රත්නායකට අකිල විරාජ්ට රුවන් මේ විජේවර්ධනට අපිට කතා කරලා ඉවරලා ඒ වෙනකොට අමාත්‍යාංශත් නැහැ නිලධාරීත් නැහැ මුල් රටේම ඉන්න අමාත්‍යාංශ දෙක ලේකම්ලා විතරයි ජනාධිපති ලේකම් සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා විතරයි අපිට කතා කරලා යම් වකින් කොටස් බාර දුන්නා කමිටු හතරකට අපි ඒ වකින් ටික ලහිලහි ඉෂ්ට කරලා දුන්නා ඊට පස්සේ අපි එතනින් අපේ දේශපාලන කටයුතු කිරීම සඳහා අපි හිටකොතර පැමිණියා නමුත් ඒක පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණත් සජබයත් ඉතාමත් කැත විදියට මඩ ගැහුවා අපිට ගෙවින් කරන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා මට මතකයි කවුද නලින් බණ්ඩාර മന്ത്രിවරයා අපි එතනින් දමන කරන්නේ අපි එතන කරන දෙයක් නැහැ අපි ඇවිල්ලා සිරිකොතර ඇවිල්ලා අපේ වැඩ කටයුතු අපි කරගෙන දේශපාලන අපේ පක්ෂයට කටයුතු කරනවා නමුත් අපි කවුරුත් නැති වෙලාවේ අපි තේ වතුර කහට වතුර එකක්වත් බොන්නේ නැතුව රට වෙනුවෙන් රටේ මිනිසුන්ගේ මේ පීඩන මුදා ගැනීම ඉක්මන් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාට සහාය වුණා මෙන්න මෙහෙමයි අපි පක්ෂයක් විදිහට වැඩ කටයුතු කරලා තියෙන පුද්ගලයන් විදිහට වැඩ කටයුතු කරලා තියෙන්නේ ලේකම්තුමනි ඔබතුමාගේ නායකයා අග්‍රාමාත්‍ය ධූරයේ බාර ගැනීම සම්බන්ධයෙන් ඔබතුමා කරපු ප්‍රකාශය අපිව අයින් කරලා තිබුණේ රට එපා කියපු මිනිස්සෙක් තමයි අවසානයේදී ඇවිල්ලා මේකට කරගැහුවේ. ඔහු තමයි මේ කරගැහුවේ. අනිත් පාර්ශ්වයන් ඔක්කොම මග ඇරියා කියන කාරණේ. ඔහු තමයි අවසානයේදී තෝරාගත්තේ කියන එක. ඔහු තෝරාගත්තේ රටේ ජනතාව අග්‍රාමාත්‍ය ධූරයට. මට තේරෙන විදිහට ලේකම්තුමනි ඒක ජනාධිපතිවරයාගේ තෝරා ගැනීම. රටේ ජනතාව අදටත් කියන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති විය යුතුයි. ඔහු තමයි අගමැති වෙන්න හොඳම සුදුසුයි කියන කාරණේ. රටේ ජනතාව කියන්නේ ඔහු රාජපක්ෂවරුන් ආරක්ෂා කරන්නට පැමිණියා කියන කාරණය පමණයි. බොහොම හොඳයි. හොඳ තැනකට ඔබ ආවා. රාජපක්ෂවරු ආරක්ෂා කිරීම. දැන් පහුගිය ආණ්ඩුව වෙලාවෙත් යහපාලන ආණ්ඩුව වෙලාවෙන් ඊට පස්සේ මේ සමහර උදවිය ගෙනාපු කතාවක් තමයි රාජපක්ෂවරු ආරක්ෂා කරගෙන. මට කියන්නේ රාජපක්ෂවරු ආරක්ෂා කරපු පුදුම ආරක්ෂකයෙක් නේ රනිල් වික්‍රමසිංහ කියන්නේ. දූෂණ මර්දන කමිටුවේ අනුර කුමාර දිසානායක මහත්තයා පාටලි චම්පික මහත්මයා ආදී කණ්ඩායමේ දූෂණ මර්දන කමිටියේ හිටියා. දූෂණ විරෝධී කමිටුව. ඒ කමිටිය අරලිගම හන්දරේ රැස් වුණා. එතෙන්දී අනුර කුමාර දිසානායක මහත්තයාගේ ලේකම්වරයා විදිහට වැඩ කරපු ආනන්ද විජේපාල මැතිතුමා පුනරුත්ථාපන අධිකාරීත් වැඩ කටයුතු කරා. එතුමයි දන්නවා. එතකොට මේ කමිටියේ එතුමත් හිටියා. එතකොට මේ කණ්ඩායම විසින් තමයි මේ දූෂණ මේ පිළිබඳ විභාග කරේ. එතකොට දේශීය වශයෙන් සිදුවලා තිබුණ දූෂණ සම්බන්ධව විමර්ශනය කරලා නඩු 448ක් අධිකරණයට ගොනු කරලා තිනවා. සිල්රේදී නඩුවේ ලලිත් විරුතුංගල අනුසපල් පෙට්ටලා හිරගෙදරට ගියා. අවසානයේ අපීල් කරලා ඉවරලා නඩුවෙන් ආපහු බේරගත්තා මොන ක්‍රමයකට හරි ඒගොල්ලෝ කොට ගියා. එතකොට ඊයේ පෙරදා ප්‍රසන්න රන්දුන්ගේ ඇමතිවරයාට අධිකරණයෙන් දඬුවම් නියම කර වැරදි කරු බවට පත් කරා. එතකොට මම මේ එකක් දැක් කියන්නේ ඒගොල්ලන්ට අගතියක් කිරීම සඳහා නෙමෙයි. රංජෝන්සන් ප්‍රනාන්දු මහත්තයා මහින්දානන්ද අලුගමගේ මහත්මයා රෝහිත අබේගුණවර්ධන මහත්මයා බැසිල් රාජපක්ෂ මහත්තයා මේ ආදි වශයෙන් ගණනාවකට විරුද්ධව නඩු 448ක් යහපාලන ආණ්ඩුව වෙලාවේ අධිකරණයට කරුණු වාර්තා කරලා ඉවරලා නඩු පවත්වාගෙන ගිහලා තියෙනවා. එතකොට මේ නාමල් රාජපක්ෂ යෝෂිත රාජපක්ෂ මේ උදවියට විරුද්ධ නඩුව. එතකොට මේ නඩු දැම්මේ රනිල් වික්‍රමසිංහ විසින් ඒගොල්ලෝ රකින්නවන්නේ. මාර රැකිල්ලක් නේ මාර ආරක්ෂකෙන්නේ. ඒ ආරක්ෂකයා මේගොල්ලන්ට විරුද්ධ නඩු පාරනවා. ඒ දූෂණ විමර්ශනය කරනවා. ඔන්න දැන් ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔබ කීප ආරක්ෂා කරනවා කියලා ඉවරලා. එතකොට අනිත් පැත්ත වන්න
දැන් විදේශ වල තියෙන වත්කම් කරලා මෙහෙන් සොරකම් කරන ගිය දේපල සමග පැන්ඩෝරා පේපර්ස් වෙන පැන්ඩෝරා උගාන්ඩා ගෙනිච්චගෙන සල්ලි වෙන්න පුළුවන් සීසෙල්ස් වල වෙන්න පුළුවන් වෙනත් රජයකට රටක වෙන්න පුළුවන් ඒ අරංගියව සම්බන්ධ විමර්ශනය කිරීම සඳහා පත් කරපු එතන කණ්ඩායමේ නායකයා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. හෙට සලකුණට ආපුවම අහන්න පුළුවන් ඔබට. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඒ කමිටුවේ ප්‍රධානියා ජේ.සී. වැලියමුණ නීතිඥතුමා ඒ කමිටුවේ ලේකම්තුමා. අද වෙනකන් ඒ විදේශවල අරන් ගිහිල්ලා රැස් කරපු ධනය සම්බන්ධව විමර්ශනය කරපු එක වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවද කියන්නේ පුළුවන් නම් හෙට සලකුණු වැඩතරණේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට කියන්න ඒ වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා ඉරලා අද වෙනකම් වාර්තාවක් ඉදිරිපත් කරලා නැහැ. කවුද එතකොට මේ මහින්ද රාජපක්ෂ මහත්තයලා ආරක්ෂා කරලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහම් විසින් මහින්ද රාජපක්ෂ ආරක්ෂා කරේ නම් 2018 ඔක්තෝබර් මාසේ මෛත්‍රීපාල සිරිසේන එන්න කියනකොට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහන් දරපු අගමැති ධූරය මහින්ද රාජපක්ෂයන් බාර ගන්නවද? ඔයා මාව ආරක්ෂා කරලා තියෙන්නේ මට එන්න බෑ කියන අපි එහෙමනේ කරන්නේ. ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේන කියපු මහින්ද රාජපක්ෂ ඇවිල්ලා අගමැති ධූරය බාරගත්තා. ඒතර කවුද මේක ආරක්ෂා කරලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහද මෛත්‍රීපාලද මේ හොරු ආරක්ෂා කරලා තියෙන්නේ? අපරාධකාරයෝ ආරක්ෂා කරලා තියෙන්නේ? රාජපක්ෂලා ආරක්ෂා කරලා තියෙන්නේ? අර රනිල් වික්‍රමසිංහයන් වැදගත් විදිහට කතා කරන නිසා, අනුන්ට මඩ ගහන්න නැති නිසා, ඕපදූප කතා කරන්නේ නැති නිසා ඒ ඇත්තදේ එලිට කියන්නේ නැහැ. ඔහු කටවහගෙන ඉන්න පුදුලේ. මොකද එදා චන්ද්‍රිකා කුමාරතුංග 2004 දී අමාත්‍යාංශ තුනක් පවර ගත්තා. මෙයා අග්‍රාමාත්‍යතුමා එදා පැම්පර්ඩ් ඉඳලා මෙහෙ එනවා. ඇවිල්ලා කටුනායක ඉඳලා කොළඹට එනකන් පයින් එන්න සිද්ධ වුණා. ජනතාව එතුමත් එක්කලා ආවා. ජනතාව බලාපොරොත්තු වෙලා දැන් ගිහිල්ලා ජනාධිපති මන්දිරේ වටලලවල චන්ද්‍රිකා මෙතන එලවල ඉවරලා නැවතත් වැඩ කටයුතු කර මේ ආණ්ඩුව ගෙනියන කටයුතු කරා කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා ලිප්ටන් වටරවම දක්වායිල්ල කිව්වේ දැන් හරි ඕගොල්ලෝ යන්න අවශ්‍ය වුණොත් මං එන්න කියන්න එතකොට එන්න කියලා. මේ මෑතක තමයි මාධ්‍යවේදී කහපු ප්‍රශ්නයකට එතුමා උත්තර දුන්නේ. ඇයි එද හැම කරනකොට එදා චන්ද්‍රිකයි මායි ගහගත්තා නම් විනාශ වෙන්නේ රට. ප්‍රභාකරන් මේක අල්ලනවා. එහෙනම් අපි රට ආරක්ෂා කරනවා. රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා ඕපදෝ පචපච කියලා කියවන්න යන මිනිහෙක් නෙමෙයිනේ. අනේ ඒ නිසා ඒ මිනිස්සු හුරු වෙලා තියෙන කුණු රසට එතන කුණු නෑ. ඒක නිසා ඒවා සමාජගත වෙනවා බොහොම හිමි. හැබැයි අර කුණු දේවල් කියනකොට ඒක හරි වේගෙන් යනවා. ඒක ඉක්මනින් සමාජගත වෙනවා. ඒක තමයි ප්‍රධාන. හොඳයි අපි තවත් කෙටි විරාමයකට යමු. අපි කතා බහ කරමින් ඉන්නේ අද සුලිය වැඩසටහනින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගි බණ්ඩාර මැතිතුමන් සමග. කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය. දේශපාලනික වශයෙන් අපි කොතරම් කැළඹිලා ඉන්න යුගයක්ද කාලයක්ද මේ අපි පසු කරමින් සිටින්නේ. අපි දන්නේ මේකේ අවසානයේ කොතනද කියන කාරණය ඒ පිළිබඳව නිවැරදි පුරෝකථනයක් දෙන්නට නැත්නම් අනාවේග කියන්නට කිසිවෙකුටත් පුළුවන්කමක් නැහැ. වර්තමානයේ අපේ දෛනික මෙහෙයුම් කටයුතු පිළිබඳව කතා බහ කරනකොට අපිට දකින්නට ලැබෙන දේ, අපිට අසන්නට ලැබෙන දේ, අපිට දැනෙන දේ දිහා බලාගෙන අපි කතා බහ කළොත් අපි ඉන්නේ ඊටාත්ම වඩාත් අර්බුදකාරී තත්වයකට. ඒක දිනෙන් දින විසඳනවා වෙනුවට තව තවත් අර්බුදයන්ට ගමන් කරනවා කියන කාරණේ සම්බන්ධයෙන් තමයි වැඩියෙන්ම ජනතාවගේ සිත්වල පැනපැදියම් වෙලා තිබෙන්නේ. එවැනි පසුබිමක තමයි අපි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා කැඳවා ගත්තේ කතා බහ කරන්නට. මොකද එක්සත් ජාතික පක්ෂයේ නායකයා වර්තමාන රටේ අග්‍රාමාත්‍යවරයා විදියට කටයුතු කරමින් සිටින නිසා කතා බහ කරමින් සිටින බොහෝ කාරණා පිළිබඳව අපි යලිත් සාකච්ඡා කළ යුතු වන්නේ නැහැ. නමුත් එහි යම් යම් අවශේෂ කාරණා තිබෙනවා අපි කතා බහ කළ යුතු. ආර්ථික ස්ථාවරය පිළිබඳව කතා බහ කරන්නට අවශ්‍යයි මහලේකම්තුමනි. ආර්ථික ස්ථාවරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති හැම කාල සීමාවකදීම රටේ ජනතාවට විශ්වාසයක් තිබුණා.
UNP ආණ්ඩුවක් තිබෙනවා රටේ මිනිස්සුන්ගේ අතේ සල්ලි තියනවා කියන කීමල තමයි තිබුණේ. හැබැයි පසු කාලිනව එන්න UNP ආණ්ඩුව පිළිබඳව කතා බහ කරනකොටත් වංචාව දූෂණය මෙවැනි දේවල් ගෑවුණා. විශේෂයෙන්ම බැඳුම් කර සිද්ධිය පිළිබඳව කතා බහ කරනකොට ඔබතුමන්ලාව එක්සත් ජාතික පක්ෂයේ කියන බෝඩ් ලෑල්ලෙන් තරඟ කරනකොට ඔවුන්ව අයින් කරන්නත් එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් සමගි ජන බලවේගය කියලා කටයුතු කරනකොට ඒගොල්ලන්ව පාර්ලිමේන්තුවට ගෙන ප්‍රධාන විපක්ෂයේ තියන්න ජනතාව තීරණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ඒ තරම්ම කලකිරීමකට පත් වෙච්ච හින්දා. ඇයි ඒ? එක්සත් ජාතික පක්ෂයේ කාලාන්තරයක් තිස්සේ අර සිංහල රජ කාලයේ වගේ ඒ කාලේ දෙවියන් විසින් පුරුෂ මේ රජුරු මරලවරලා රජකම අත්පත් කරගත්තා. සහෝදරයා විසින් තමන්ගේ මේ වැඩිමහල් සහෝදරයා මරලා රජකම අත් කරගත්තා. සමහර අවස්ථාවලදී දරුවා විසින් පුතා විසින් තමන්ගේ පියාණන් ඝාතනය කරලා රජකම අත්පත් කරගත්තා. ඒ වගේ ගෝත්‍රික යුගය ඒ ඉතිහාසයේ ඒ ආපු යුගයට වගේ කාල පරිච්ඡේදයක් තමයි එක්සත් ජාතික පක්ෂය පහුගිය කාල පරිච්ඡේදයේ ගත කරේ. මොකද නියෝජ්‍ය නායකයාට පත් වෙච්ච මිනිහා හැමදාම උත්සාහ කරේ නායකයව විනාශ කරලා ඉවරලා නායකත්වයට පත් වීම සඳහා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය විසින් කරන ලබන මේ හොඳ ප්‍රශස්ත ක්‍රියාවලින් ඒවා ජනතාව තුළට යාම නෙමෙයි සිදු වුණේ. හැමදාම එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙත් කන්නහර රැස්වීමෙන් හැමදාම නායකත්වයට පහර ගැසීම සංවිධානාත්මකව සිදු කරපු කාර්යයක්. ඒ නිසා හැමතිස්සෙම මංගල සමරේර මහත්මයා කිව්වා රනිල්ට බෑ කියලා. අපේ පක්ෂයේ නියෝජ්‍ය නායකයාගේ ඉඳලා කණ්ඩායම රනිල්ට බෑ කියලා ඉවරලා එතනින් පටන් අරගත්ත විදිහට ඒක විනාශ කරයි එක්සත් ජාතික පක්ෂයේ ස්ට්‍රක්චර් එක. නමුත් පක්ෂය විනාශ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේක ප්‍රථම ලංකාවේ එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න කටයුතු කරපු හැම කෙනෙක්ම නැති වුණා. ඒගොල්ලෝ විනාශ වුණා. ඒ නිසා මේ වර්තමානයේ මේ විනාශ කරපු මිනිස්සු දැන් විනාශ වෙගෙන යනවා. අද සජබෙන් කොටස් කීපයකට කැඩිලා සජබේ හිටපු කණ්ඩායම් ගණනාවක් දැන් එතන අතහැරලා එනවා. ඉදිරියේදී තව එකතු වෙවි. ඒ අනුව ඉදිරි අනාගතය බලා ගන්න පුළුවන් සජබෙට මොකද්ද වෙන්නේ කියලා ඔය කෑකෝ ගහන කීප දෙනෙක් ඉතුරු වෙවි. ඉතින් මේක තමයි එක්සත් ජාතික පක්ෂයට ආපු ප්‍රශ්නේ. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ආර්ථිකය හදපු ඒවා ජනතාව තුළට ගෙනිච්චේ නෑ. ඒ බඩු අරගෙන ගිහිල්ලා සල්ලි අරගෙන ගිහිල්ලා බෙදුවා. බෙදුවා විතරයි. එතනින් එහාට මේක ඒ හම්බ කරලා දෙන පුද්ගලයා, උපයලා දෙන පුද්ගලයාව මාකට් කරන්න කටයුතු කරේ නැහැ. ඉතින් මේ தත්ත්වය තමයි අපිට මුණ දෙන්න සිද්ධ වුනේ. ඉතින් කොමන මේ අපි කෙසේ වුණත් මේ කඩා වැටිච්ච ආර්ථිකයන් හැම අවස්ථාවකම එක්සත් ජාතික පක්ෂය හරි ගත්තලා තියෙනවා. මහවන්නේ ඩී.එස්. සේනානායක මැතිතුමා එදා එතුමා රට බාර අරගෙන වැඩ කටයුතු කරනකොට එංගලන්තයටත් ණයට සල්ලි දුන්නා ගල්වෙ ව්‍යාපාරය නිර්මාණය කරද්දී. ඉතින් එවැනි ඉතිහාසයක් තියෙනවා. ඉතින් ඩඩ්ලි සේනානායක මැතිතුමා ළඟට ආවත් සර්ජන් කොතලාල මැතිතුමා ළඟට ආවත් ආර් ප්‍රේමදාස මැතිතුමා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ආර් ප්‍රේමදාස මැතිතුමා ඩී.බී. ජයතුංග මැතිතුමා මේ ආදී හැම නායකයෙකුම රට ආර්ථිකය ගොඩනැගීම සඳහා මිනිස්සු ජීවත් කරවීම සඳහා තමයි හැමතිස්සෙම කටයුතු කරලා තියෙන්නේ. ගොවි ජනපද ව්‍යාපාරය, ගල්ඔය ව්‍යාපාර මේ ආදී එක පැත්තකින් කෘෂිකර්මාන්තයෙන් දියුණු කිරීම, අනිත් පැත්තෙන් කර්මාන්තකරණය, දැන් සර්ජන් කොතලාල මැතිතුමාගේ කාල පරිච්ඡේදයේ කර්මාන්තකරණය, මේ ජේ.ආර්. මහත්තයාගේ කාල පරිච්ඡේදයේදී ප්‍රවාහනයේද, ඇඟලුම් කර්මාන්තකරණයේද, නිවාස වැඩසටහන්ද, මාර්ග සංවර්ධනයේද, මේ සෞඛ්‍යයේද, අධ්‍යාපනයේද, මේකේ නොකි හැමාන්තයකින්ම කෘෂිකර්මාන්තයේද මේ හැම අංකයකින්ම ඉහළට ගෙනාවා. ඒ විදිහට වර්තමාන නායකයා දක්වා හැම අවස්ථාවකදීම මේ ඉහළට ගෙනල්ලා තිනවා. ඉතින් මෑත යුගයේ අපිට මාකටින් නැතු ගියා. ඉතින් වර්තමාන නායකයා මේ මාකටින් වලට යන්නේ නැහැ. මිනිස්සු යථාර්ථය අවබෝධ කරගෙන නැති කියලා. මොකද ඔහු හිතන අන්දමට රටේ මිනිස්සුත් සුභවාදී හිතයි කියලා විශ්වාස කරනවා. නමුත් රටේ ජනතාව මුලා වෙනවා කියන එක අපි අවබෝධ කරගත්තා පසුගිය කාල පරිච්ඡේදයේදී. අපේ නියෝජ්‍ය නායක හිටපු සජිත් ප්‍රේමදාස කරපු ඇතුළු කණ්ඩායම කරපු ක්‍රියාවලියත් ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කරපු ක්‍රියාවලියත් තුල මේ කොමෙන් හරි ප්‍රධානද මේ රටේ ආර්ථිකය විනාශ කරේ පී.බී. ජයසුන්දර. විමල් විලාසයක වතාව කිව්වා ආර්ථික ඝාතකයා කියලා පී.බී. ජයසුන්දර. මේ පී.බී. ජයසුන්දර තමයි මේ රටේ ආර්ථිකය විනාශ කරන්නත් ඒ වගේම පසුගිය අවුරුදු 3 තුල මේ වර්තමාන ජනාධිපතිවරයා විනාශ කරන්නට කටයුතු කරපු පුද්ගලයා තමයි පී.බී. ජයසුන්දර.
කැබිනට් එකට සහභාගී වෙන්න පුළුවන් කැබිනට් අමාත්‍යවරුන්ටත් කැබිනට් ලේකම්වරයාටත් පමණයි. එයින් එහා කාටවත් සහභාගී වෙන්න බෑ. නමුත් පහුගිය වකවානුවේ දිගටම කැබිනට් එකට ගිහිල්ලා ඉවරලා කැබිනට් එක හැසුරලා තියෙන්නේ පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම්වරයා. ඔහු මේ කටයුතු කරපුවාම 2019 නොවැම්බර් මාසයේ 27 වෙනිදා කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. කැබිනට් පේපරේ කැබිනට් ලේකම් හිටිය අමරසේකර මැතිතුමා හොඳ යහපත් නිලධාරී. ඒ අමරසේකර මැතිතුමා ඒ කැබිනට් පත්‍රිකාව අදාළ කැබිනට් අමාත්‍යවරුන්ට කියවා ගන්න අවකාශය දෙන්න කියපුවාම පී.බී. ජයසුන්දර කියලා දෙන්න නැහැ කියන අවශ්‍යතාවය නැහැ මේක අනුමත කරනවා කියලා කෙලින්ම අනුමත කරලා තියෙනවා. දැන් මේ විදිහට පී.බී. ජයසුන්දර කැබිනට් එක රැස්වීමට ඇතුළු විය නොහැකි චරිතයක්. මොකද කැබිනට් ලේකම්වරයාට නෙවෙයි කාටවත් දෙන්න බෑ. දැන් කැබිනට් එකේදී අයවැය දවසේ උදේ අයවැය ඉදිරිපත් කරන්න ඉස්සරලා කැබිනට් එක රැස් වෙනවා. ඒ අයවැය ලේඛනයේ යම් කරුණු කැබිනට් මණ්ඩලය දැනුවත් කරන්න කටයුතු කරනවා. එතෙන්දී යම් පැහැදිලි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට එන්න පුළුවන්. හැබැයි කරුණු පැහැදිලි කිරීම පමණයි. එතනින් පස්සේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැබිනට් ශාලාවෙන් එළියට යා යුතුයි. ඒමයි සම්ප්‍රදාය. නමුත් පහුගිය අවුරුදු තුනේ කැබිනට් එක මෙහෙवला තියෙන්නේ කැබිනට් ලේකනුත් නෙමෙයි ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් නෙමෙයි සම්පූර්ණ පී.බී. ජයසුන්දර. ඔහු විසින් සමස්ත මේ ආර්ථික විනාශ කරා එල්සි ඕපන් කරන්න තිබුණේ එල්සි ඕපන් කරන්න නැතුව ලෝඩ් එකක් ගහන කයිටිය ලෝඩ් එක ගහන පස්සේ මුදල් ගන්න බැරුව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ තිබුණ රටේ රුපියල් නැතුව ගියාම මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ තිබුණ රුපියල් බිලියන 1000ක් මොහු බොන්ඩ් පේපර් එකක් ඉෂුව කරලා ඉවරලා අරගත්තා. අදටත් මහජන බැංකුවත් ලංකා බැංකුවේ රුපියල් නැත්තන්ට හිර වෙලා තියෙන්නේ මේ පී.බී. ජයසුන්දර කරන ලද මහා විනාශයේ මගදී නිසා කියන එක අපි කියන්නට ඕන. දැන් අද ගෑස් ටික ගෙන්නන්න විදිහක් නැහැ. ඉන්ධන ටික ගෙන්නන්න විදිහක් නැහැ. දැන් 23 වෙනිදා පෙට්‍රල් නැවකුත් ඒ වගේම 24 වෙනිදා නැවත ඩීසල් නැවකුත් ලංකාවට එනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේව ගෙන්නන්න මුදල් නැහැ. අද ගෑස් ටික නැහැ. මේ රටේ එක මාසයක් සඳහා මෙට්‍රික් ටොන් 25000ක් ගෑස් අවශ්‍යයි. මාස 4කට මෙට්‍රික් ටොන් ලක්ෂයක් අවශ්‍යයි. දැන් ඊයේ නාගානන්ද නීතිඥවරයෙක් ඒ නීතිඥවරයාගේ පැටිග්‍රියත් කරලා තමයි යා කරපු කතාව ගැන මට කියන්න තියෙන්නේ. මම ඒක පසුව කියන්න. බලන්න මේ නාගානන්ද නීතිඥවරයා ඊයේ ප්‍රකාශයක් කරන සමාජ මාධ්‍ය හරහා ගෑස් වල විශාල වංචාව සිදු කරලා තියෙනවා. 2022 සහ 2023 සඳහා ගෑස් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කෝල් කරලා දෙනවා. මේ ටෙන්ඩර් කෝල් කරපුවාම ටෙන්ඩර් තුනක් ඉදිරිපත් කරලා තියෙන ලෝවස්ට් L1 එක තමයි සියම් ට්‍රේඩින් එක. ඊට පස්සේ L2 එක OQ ට්‍රේඩින්, L3 එක BB එනර්ජි කියන සමාගම් තුنين ටෙන්ඩර් තුනක් කියලා දෙනවා. ඒතකොට සියම් ට්‍රේඩින් එකේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් මිලියන 96කට ලබා දෙන්නට දාලා තියෙනවා. එතකොට අනිත් OQ ට්‍රේඩින් සමාගමේ ඩොලර් මිලියන 129කට දෙන්නත්, ඒ වගේම BB එනර්ජි එකේ ඩොලර් මිලියන 148කටත් ඩොලර් 148කටත් දෙන්නට මේගොල්ලෝ දාලා දෙනවා. එතකොට සියම් සමාගමේ ප්‍රශ්නයක් තියෙනවා. සියම් සමාගමෙන් ගෙන්න බුණා ගෑස් වලට අපි මුදල් ගෙවලා නැහැ. එතන ගෙවීමක් කරන්නට තියෙනවා. දැන් මේ තත්ත්වයට එක්කලා අපි ආණ්ඩුව කතා කරා මේගොල්ලොත් එක්කලා ඉතින් අමාත්‍යාංශය කතා කරා මේ සියම් සමාගමත් එක්කලා ගෑස් එකවර මෙට්‍රික් ටොන් මට මතක විදිහට 16000ක් වෙන්න ඕන. ඒ වගේ ලොකු 40000ක ප්‍රමාණයක් ලබා දෙන්නේ කියලා ඉරලා. නමුත් සියම් සමාගම එකඟ වුණේ නැහැ. පහුගිය තියෙන ඇරියස් එක ලංකා ආණ්ඩුව සල්ලි ගෙවලා නැති හින්දා ඒ තියෙන ඇරියස් එකත් එක්කලා මේගොල්ලෝ සියම් සමාගමය අපි උපරිමය ගෑස් මෙට්‍රික් ටොන් 6000ක් දෙන්නම් කියලා. 6000ක් කියන එක සතියකට හරියන ප්‍රමාණය ලංකාවට. මාසයකට 25000ක් ඕන. එතකොට මේ 25000ක් ඕන එකට 6000ක් ගෙනාපුවම ওই ගෑස් පොලිම සදාකල් ගෑස් පොලිම. මිනිස්සු පාරේ රණ්ඩු වෙනවා. විවිධ පීඩන මැද්දේ මිනිස්සු ජීවත් වෙන්නේ. දැන් මේ පීඩනේ අවසන් කරන්න ඕන. ඊට පස්සේ යන්න වුණා අමාත්‍යාංශයට සෙකන්ඩ් ඔප්ෂන් එකට. ඒ සෙකන්ඩ් ඔප්ෂන් එකට යනකොට මේගොල්ලෝ ඒ වගේම සියම් සමාගම
මේකේ තව ගාන වැඩි කරලා ඩොලර් මිලියන ඩොලර් 96ට දෙන්නම් කියප එක ඩොලර් 112 දක්වා වැඩි කරා. ඒ 6000 දෙන්නත්. මොකද අර ඇරියස් ගෙවල් නැති හින්දාත් ඒ වගේම මේ තියෙන ආර්ථික උද්දමනයත් එක්කලා එමුණා. අවසානයේදී මේගොල්ලෝ අවශ්‍ය ගෑස් ප්‍රමාණය ලබා දෙන්න බෑ මේගොල්ලෝ. ඒ නිසා සෙකන්ඩ් ඔප්ෂන් එකට වුණා OQ ට්‍රේඩින් සමාගමත් එක්ක. ඒකට ගියාම ඩොලර් මිලියන 129ට ඒගොල්ලෝ එකඟ වුණා. දින 14ක් ඇතුළත අපි ඒගොල්ලෝ ගෑස් ලබා දෙන්න මෙට්‍රික් ටොන් ලක්ෂයක්. දැන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් යනවා කියන්නේ තව දවස් 14ක් වෙනකොට අපි පොරේ උත්සාහයක දෙන ඊට ප්‍රථම ගෙන්නා ගැනීම සඳහා කෙසේ නමුත් තව දින 14ක් යනකොට මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලංකාවට ගෑස් එනවා. මෙට්‍රික් ටොන් ලක්ෂයක් එනවා කියන්නේ මාස 4ක් මේ රටේ මිනිසුන්ට කිසිදු හිඟයකින් තොරව ගෑස් ටික තියෙනවා. මේ මාස 4 ඇතුළත අපිට පුළුවන් තවත් මේට වඩා මිල අඩු වෙනත් ක්‍රමවේද හොයලා ඉවරලා එතෙන්ට යන්න. දැන් නාගහනන්ද කියන්නේ රටේ මිනිසුන්ට ගෑස් නැතුව දරුවන්ට කණ්ඩ ටික දෙන්න නැතුව මිනිස්සු පීඩනයට ලක් වෙලා දුක් විඳ විඳ හිටපන් කියන එක නාගහනන්ද කියනවා. උගත් නීතිඥවරයෙක් විදිහට එහෙමද යා කියන්නේ. මේ බොරු ප්‍රචාර කරලා ඉවරලා. හරි. මෙන්න නාගහනන්ද කියන්නේ රේගු දෙපාර්තමේන්තුවට අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට පත් වෙච්ච පුදුම රුපියල් 15000ක් අල්ලස් සිල්වා කියලා. ඒ වගේම අධිකරණයේදී ඔහුව බෑන් කරන්නේ උට අධිකරණයට එන්න තානම් කරලා දැම්මනේ. ඉතින් මේවැනි චරිතයක් තියෙන පුද්ගලයෙක් ඒ වගේම පහුගිය මැතිවරණය ඔබට මතක ඇති ජනතාවගෙන් සල්ලි එකතු කරලා ඉවරලා මැතිවරණයට මුණ දෙන්නේ නැතුව සල්ලි ටිකක් අරගෙන මගහැරපු මිනිහෙක්නේ ලංකාවේ නිත් වෙන කොහටද ගින් හිටියානේ. ඉතින් මේ වගේ මිනිස්සු මේ කියන ඒවා මේ රටේ ජනතාව විශ්වාස කරන්න ඕනද? අපි මේ රටේ ජනතාවට කියනවා අපිට මෙතන කවුරුත් ගසා කණ්ඩවත් හොරා කණ්ඩවත් අපිට හම්බ කරන්නත් අපිට ඇල්ලන්නේ. අපි එක රුපියලක මුදලක් අරගෙන නෙමෙයි මේ ආණ්ඩුව මේ රට වෙනුවෙන් මේ ඉදිරිපත් වලට කටයුතු කරන්නේ. අපි ඉන්දර ලීටරයක් අරගෙන නැහැ. අපි තනතුරක් අරගෙන නැහැ. අපේ තනතුර වලට ගිය ආසුමාරසිංහ ඉන්න සජිත් සාගල් රත්නායක මහත්මලා ඉන්න ඒ කවුරුවත්ම එක රුපියලක වැටුපක් අරගෙනවත් ඉන්දර ලීටරයක් අරගෙනවත් නෙමෙයි මේ බොහෝ නිස්සාරණ අධ්‍යාසයෙන් අපි මේකට කටයුතු කරන්නේ. එතන ජනතාව හරි දේ අවබෝධ කරගන්න කරුණා කරලා මේ වගේ අලුගුත්තේරු කතා කරන මේ වගේ මිනිස්සුන් කෙරෙහි විශ්වාසය තියන්න එපා කියන කාරණෙත් මම සඳහන් කරනවා. බොහොම ස්තුතියි. හොඳ අපි අවසන් කෙට විරාමයට යමුයි. නැවතත් සූර්ය සමගින් එකතු වෙමු. අපි කතා බහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමන් එක්ක හිටපු අමාත්‍ය පාලිත රංගි බණ්ඩාර මහත්මයාත් එක්ක කතා බහ කරනකොට ඔබතුමන්ගෙන් කියවිච්ච පොඩි කරුණු කාරණා ටිකක් ඔස්සේ මට මේ ප්‍රශ්නේ අහන්න හිතුණා. ලේකම්තුමා දැන් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට එන්නේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ඔබතුමන්ගේ නායකයා වර්තමාන අග්‍රාමාත්‍යවරයා පත්වන්නේ විපක්ෂයේ වාඩි වෙන්න. හැබැයි තුමා පාර්ලිමේන්තුවේ කියන මම දන්නේ නැහැ මම කොහෙද ඉන්නේ කියලා මම ආණ්ඩු පක්ෂයේ ඉන්නවද දන්නේ නැහැ මම විපක්ෂයේ ඉන්නවද කියලා දන්නේ නැහැ මොනවද දන්නේ නැහැ මම විතරයි ඉන්නේ. වර්තමානයේ දැන් එතුමා අග්‍රාමාත්‍යවරයා මහජන ඡන්දකින් පත් නොවෙච්ච පක්ෂවත් පාර්ලිමේන්තුවේ නැති නමුත් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඇවිල්ලා එතුමා වාර්තාවක් තියලා තියෙනවා අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙනවා. දැන් ඇත්තටම කියනකොට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා හැටියට ඔබතුමාට මේකට උත්තර දෙන්න පුළුවන්. ඔබතුමා තමයි සුදුසුම පුද්ගලයා මේ ප්‍රශ්නේ අහන්න. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ආණ්ඩුවේ කොටසක්ද විපක්ෂයේ කොටසක්ද? එක්සත් ජාතික පක්ෂය කියන්නේ ආණ්ඩුව. එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමයි අග්‍රාමාත්‍යවරයා. අග්‍රාමාත්‍යවරයා විපක්ෂයේ ඉඳගෙන අග්‍රාමාත්‍ය වෙන්න බෑනේ. ඒකට වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුව අපි ආණ්ඩුව. එතකොට මේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්ද? එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නෙමෙයි මේ සියලු දෙනා ඒක රාශී කරගෙන සිදු කරන ලබන ආණ්ඩුවක්. අද තියෙන රටේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න බෑ මේ පක්ෂ වශයෙන් බෙදිලා. ඒ නිසා තමයි අපි කියන්නේ ඔක්කොම එකතු වෙන්න අවුරුදු 20ක් අඛණ්ඩව යන ඒ ප්‍රතිපත්තියක් හරි ගන්නට ඕන කියලා. දැන් මේ රටේ හැමදාම සිද්ධ වෙච්ච කාරණේ තමයි පුද්ගලයන් මාරු වෙනවා ආණ්ඩු මාරු වෙනවා. ආණ්ඩු මාරු වෙනකොට අර ආණ්ඩුව ගෙනාවු ප්‍රතිපත්ති සියල්ලම පැත්තකට දාලා ඉවරලා අලුතෙන් ආපු කට්ටියගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. දැන් බලන්න ඉඩමට සින්නක්කර ඔප්පු ලබා දීම. දැන් අපි යහපාලන ආණ්ඩුව වෙලාවේ ගෙනාවු ප්‍රතිපත්තියත් හැම ඉඩමකටම සින්නක්කර ඔප්පු ලබා දීම. දැන් අපි විශේෂයෙන් ගන්න මහවැලි ප්‍රදේශවල උදවිය
යෝජනපත ව්‍යාපාරවල ඉඩම් ගන්න බොහෝ තැන්වල ඔප්පු දීලා නැහැ. මහවැලියේ ඉඩම් වලට ඔප්පු ලැබිලම නැහැ. දැන් මහවැලි ඉඩම් වල දැන් තුන්වෙනි ජෙනරේෂන් එක විතර ඇවිල්ලා තියෙන්නේ. එතකොට තාත්තට පුළුවන් වුණේ නැහැ පුතාට ඉඩම ලියලා දෙන්න. පුතාලා දෙන්නෙක් ඉන්නවනම් දුවලා දෙන්නෙක් දරුවන්ට ඔප්පු ලියලා දෙන්න පුළුවන්කම ලැබුණේ ඔප්පු නැදින්න. දැන් මේ අවුල කොච්චරද කියලා බලන්න. දැන් ඒ පුතාගේ පුතාලත් හැදිලා. එතකොට මෙන්න මේ අවුල ලියන්න. ඒ වගේම ඉඩම ඔප්පුවක් අරන් ගිහිල්ලා බැංකුවට මුල්‍ය ආයතනකට දීලා ඉවරලා ණය මුදල් ලබා ගැනීමට වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මේක කරගන්න සාහිතිකයක් වශයෙන් පාවිච්චි කරන්න බෑ. ඉතින් එනම් ඒ වගේම ඉඩමට හරියට ප්ලෑන් එකක් නැහැ. දැන් මේ අර්බුදේ ඒවත් එක්කලා ගැටුම්. දැන් මේ සියල්ල මේ අවසන් වෙනවා. එදා ඔප්පු දෙන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන. එදා මොකද මේ MCC ගේනවා කියලා බිල් එක ඇති කරලා රට දෙකට කරනවා කියලා රට මැදෙන් සිටියන් ඇඳලා ඉවරලා මේ පැත්තේ මේ පැත්තට යන්න වීසා ගන්න ඕන කියලා අම්මෝ මේ ආණ්ඩුව කට්ටිය මේ කැම්පේන් එකේදී මොන නැටෙන්ලා නාටකමක් නැටුවද? එහෙම නැట్లా ඉවරලා මිනිස්සු අතර බීත නැති කරලා බොරු බියක් ඇති කරලා ඉවරලා ජාතියාලේ දාලා ඉවරලා මේ කරා මිනිස්සු මුලා කරා. එතකොට ඒ දැන් අද මේ ආණ්ඩුව ඉවරලා මේ වෙනකොට මේ අග්‍රාමාත්‍යවරයා ඉඩම් ඔප්පු ලබා දීම ඒ වගේම ගොවීන්ගේ අක්කර හෙක්ටයාර් දෙකක් ඒ කියන්නේ අක්කර 5කට වඩා අඩුවෙන් වැඩ කරන ගොවීන් ඒ ගොවීන්ගේ ණය මුදල් කපා හැරීමට සම්පූර්ණයෙන්ම කපා හැරීමට ඒ වගේම තට්ටු නිවාස රජයේ තට්ටු නිවාස වල ඉන්න නාගරික ප්‍රදේශ වල ඉන්න තට්ටු නිවාස වල ඉන්න අයගේ මේ ඒ ඉඩම ගේ ඔවුන්ට අත්පත් කර දීමට ඉතින් මෙන්න මේ වගේ කාරණා කීපයක්ම මේ කෙටි කාලය තුල සාධනීය කාරණා අරගන්නට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම දැන් මේ තියෙන ප්‍රශ්නේද මුහුණ දෙන්න ඔක්කොම එකතු වෙන්නට ඕන. ඔබ අහ ප්‍රශ්නෙට අනුව. ඒක තමයි කියන්නේ ඔක්කොම එකට එකතු වෙලා අපි ජාතික ප්‍රතිපත්තියක් හදමු කියලා. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා මම අහගෙන ඊයේත් කියනවා අදත් කියනවා ඒ ගෝල බාලෙත් කියනවා සර්වපාක්ෂික ආණ්ඩුව. හත් දෙයියනේ කැලෑව දෙන්න නැතුව ගිහිල්ලා ඉවරලා අගමැතිකම් බාර ගන්න කියනකොට තමන් මෙතන 54ක් එක පාර්ලිමේන්තුවට ආවනේ. කොටසක් ඉස්සරලා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීලා ගෝඨාභය මහත්තයාට විශ්ව සම්මත කරගෙන දුන්නා. ඊට පස්සේ තව කොටසක් කරනවා ඒ කැලේ පැත්තකින් තියමු. ඒ කෙසේ නමුත් ඔහුට තිබුණා අගමැතිකම් බාර අරගෙන සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න. එතකොට ඒ වෙලේ අගමැතිකම බාර ගත්තා නම් එක්සත් ජාතික පක්ෂයේ එක මන්ත්‍රීවරයාත් රට පොදු වැඩසටහන් සඳහා සහයෝගය දක්වනවා. මොකද අපි පොදු වැඩසටහනක් යෝජනා කරන කණ්ඩායම ජාතික ප්‍රතිපත්තියක් ගෙනියන්න ඕන කියන ගන්න. එතකොට ඒ අපිට පුළුවන් ද මගහරින්න එක. අපිට මගහරින්න බෑ. අපි එතන උදව් වෙන්නට ඕන. එහෙනම් පොහොට්ටුවේ කට්ටියක් ඉන්නවා, ටෙලිෆෝන් එකේ කට්ටියක් ඉන්නවා, අපි අලියාගේ කට්ටියක් ඉන්නවා. අනිත් කණ්ඩායම් වලටත් එකතු කරගෙන සජිත් ප්‍රේමදාසට තිබුණ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. සජිත් ප්‍රේමදාස සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න දැන් නායයෙන් අඩනවා. දැන් මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ධුරේ බාරගත්තට පස්සේ අන්න ආපහු ලව් ලෙටර් ලියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට. දැන් මට දෙන්න කියලා ඉරලා. ඉතින් ඒ වගේ දුර්වල ප්‍රතිපත්ති කසේරකාව ගැන කොන්දක් ගැන කතා කරන මිනිස්සු දුර්වල ප්‍රතිපත්ති තියෙන්නේ. දැන් අද කරපු අන්ධ බාල වැඩේ බලන්න. IMF සංවිධානයේ කට්ටිය මොනවද කිව්වේ කියලා ඔය දන්නව? අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ IMF නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය ආර මුදලේ නියෝජිත මහතුරු ආවේ මේ රට කරපු ඉල්ලීම අනුව. මේ රට මේ තියෙන අගාධයෙන් ගොඩනගා ගැනීම ගොඩ යාම සඳහා උදව් කරන්නට. එතකොට ඒකට ආපු මිනිස්සු ඒ නියෝජිතය ආපුහම ඒගොල්ලොත් එක්ක සාකච්ඡාව කරන්න ජනතා විමුක්ති පෙරමුණ සහ මොකද්ද මේ සජිත්ගේ සමගි බලවේගයේ ඉඩ දුන්නාද? ඒගොල්ලෝ මොකද්ද කරේ? මුදල් අමාත්‍යාංශය වට කරලා ගේට්ටු ටික හිර කරලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකයෙක් එක්කලා නියෝජිතයෙක් එක්කලා සාකච්ඡාවට එන්න දෙන්නේ නැතුව හිර කරා. අන්තිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයා ඇවිල්ලා අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැඳිලා ඉන්නවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මුදල් අමාත්‍යාංශයේ හිරකාරයෙක් විදිහට ඉන්නවා. ඇයි එළියට එන්න බෑනේ? මේ මරකම් කරනකොට මේ මිනිස්සු කොහොමද මේ මිනිස්සෙක්නේ? මේ මිනිස්සු කොහොමද එන්නේ? අන්තිමට පොලිස් ආරක්ෂාව හමුදාව ආරක්ෂාව විදලා ඒ මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාව අග්‍රාමාත්‍ය කාර්යාලයට එන්න සැලසුනේ. අර ජාත්‍යන්තර නියෝජිතයෝ ඇවිල්ලා උදව් කරන්න ආපු නියෝජිතයෝ ඇවිල්ලා පැය භාගයක් රත්යාදී බල ඉන්නවා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා එනකම් මේ සාකච්ඡාව ගෙනියන්න. බලන්න කොච්චර පහර වැඩද කියලා. ඇයි මේ මූල්‍ය අරමුදලේ සහයෝගය අරගෙන මේ තියෙන ගෑස් ප්‍රශ්නේ, මේ තියෙන ඉන්ධන ප්‍රශ්නේ, මේ තියෙන ප්‍රවාහන ප්‍රශ්නේ, ඖෂධ ප්‍රශ්නේ
මෙන්න මේ ප්‍රශ්න ටික බේරුම් කරලා දෙනවට ඇයි ඊර්ෂ්‍යා? බලය ලබා ගැනීම සඳහා කුහකත්වයෙන් වැඩ නොකරන ඕන. බලය ලබා ගැනීම සඳහා ජනතාව පීඩනයටපත් කරන්න නොකළ යුතුයි. මේගොල්ලෝ බලන්නේ ජනතාව පීඩනයටපත් කරන්න. ජනතාව පීඩනයටපත් කරලා බලයට එම සඳහා තමයි මේ සජබයත් ජාවිපෙත් අද කටයුතු කරේ අරගලේ නාමයෙන්. ඉතින් ඉඳ අන්තිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකයෝ සාකච්ඡාව අවසන් වෙලා කිව්වේ මොකද්ද? අපි ලංකාවේ ප්‍රශ්නෙට එන්න කියලා ආරාධනා කරමින්ද අපි ආවේ උදව් වෙන්නට. නමුත් ලෝකයේ කිසිම රටක විපක්ෂ නායකයා සහ විපක්ෂය මේ විදියට මෙහෙම උදව් කරන්න ආපු තැනකදී අපි මේ පීඩනයටපත් කරන්නේ නැහැ. ඒගොල්ලෝ සහාය දක්වා විතරයි කරේ කියලා ඉවරලා. මන්ද වර්තමාන විපක්ෂ නායකයාගේ ලඳ බොල්තකොල්ලෝ කොහොමද කියලා උපාධි ගත්තා කියලා ඉවරලා Facebook එකේ ෆොටෝ දාලා ඉන්නවා. මම දන්නේ මොන උපාධි ගත්තද කියලා රටක ජනතාව ගැන හිතන්නේ නැති උපාධි අරගෙන මොනකට කියලා ඉවරලා. ඔන්න ඕක තමයි තත්ත්වය. ලේකම්තුනි දැන් ඔබ කියනවා ඔව් මේ අපේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ. එතකොට අපි ආණ්ඩු පක්ෂයේ අපේ නායකයා තමයි අග්‍රාමාත්‍යවරයා. හැබැයි රටේ ජනතාව කියන්නේ අපි කතා බහ කරනකොට අපිට ඇහෙන්නේ මේ ආණ්ඩුවේ ඉන්නේ රනිල් වික්‍රමතුමත් රාජපක්ෂ වරුන් මේ පිරිසත් පමණයි. පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ අයවත් අඩුම ගානේ රනිල් වික්‍රමසිංහතුමාට ඒකට ලොකු සහයෝගයක් දක්වන්නේ නැහැ. අපි පහුගිය දවස්වල දැක්කා යම් කතා බහවලදී අග්‍රාමාත්‍යවරයා පිළිබඳව විවේචන එල්ල කරනවා. ඍජු විවේචන එල්ල කරන්නේ නැහැ කියන්න බෑ. වාසුදේව නානායක්කරමතුමා කියනවා දැන් ඔවුන් පක්ෂ 11ක් එකතු වෙලා සංධානයක් ගත වෙලා ඉන්නවනේ. ඔවුන් කියනවා අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්නට අවශ්‍යයි. හැබැයි මේ අග්‍රාමාත්‍යවරයා නැතිව මේක කරන්නට අවශ්‍යයි. මේ අග්‍රාමාත්‍යවරයාත් එක්ක ඉදිරියට යන්න බෑ කියලා. දැන් ඔබ කියනවා මේ ආණ්ඩුව ඇතුලේ අපි ඔක්කොම එකට ඉන්න අවශ්‍යයි කියලා. ඔබ කියනවා ඔබේ අග්‍රාමාත්‍යවරයාට සහයෝගය තියෙනවා කියලා. නමුත් ප්‍රායෝගික ක්‍රියාවලියදී අපිට දකින්නට ලැබෙනවා අපිට මාධ්‍ය වලින් වාර්තා කරන්නට සිද්ධ වෙනවා මේ තියෙන ගැටුම. පොරසන් දැන් මේකේ කිසිම ගැටලුවක් නැහැනේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ගිහිල්ලා අගමැතිකම දෙන්න ආණ්ඩුව දෙන්න කියලා ඉල්ලුවේ නැහැනේ. මේක උපකරේ සජිත් ප්‍රේමදාස මහත්තයාට පළවෙනියටම. දෙන්නට සරත් පොන්සේක මහත්මයාට. එතකොට මේ කවුරුත් වගේම බාරගත්තේ නැහැ. එතකොට එහෙමනම් මහින්ද රාජපක්ෂ මහත්තයා අයින් වෙනකොට වාසුදේව නානායක්කාර මහත්තයා හරි වීරවංශ මහත්තයා හරි ගම්මන්පිල මහත්මයා හරි එහෙම නැත්නම් පොට්ටුවේ හිටපු වෙනත් අමාත්‍යවරු ජ්‍යෙෂ්ඨයෙකුට හරි කනිෂ්ඨයෙකුට හරි මම අගමැතිකම බාර අරගන්නම් මම මේ රටේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නම් කියලා මුහුණ දෙන්න බාර ගන්න තිබුණා. හැබැයි ඔය එක්කෙනෙක්වත් ඉදිරිපත් වුණේ නැහනේ. අර නොකරන වෙදකමට කොඳුරු තෙල් හත්පත්ටෙකුයි තා චුට්ටක් ඕන කිව්වා වගේ මේ වැඩේ නොකරෙන්න දැන් මේගොල්ලෝ දැන් සර්වපාක්ෂික කතන්දරකේ ඉන්නවා. ඉතින් හත් දෙයිනේ ඒකට මම කීප වතාවක්ම කිව්වේ මේ සර්වපාක්ෂික එකතු කරගන්න තිබ්බනේ. ඔව් මම මේ වගේම බාර ගන්නවා. ජාත්‍යන්තර මන් දිනා ගන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මම යනවා. ගිහිල්ලා ඉවරලා මම මේ මුදල් ටික හොයා ගන්නවා. මෙතන යන්න තිබ්බනේ. එහෙම නැත්නම් ලෝක බැංකුවට මම යනවා. මම නැත්නම් ජපානයෙන් උදව් ගන්නවා. ඇමරිකාවෙන් උදව් ගන්නවා. හරි ඕස්ට්‍රේලියාවෙන් උදව් ගන්නවා. ඉතින් එතන යන්න තිබ්බා. මේගොල්ලෝ එක්කෙනෙක්වත් ඒක කිව්වේ නැහනේ. දැන් මෙතන මේ අනම්මනම් බහූත කියලා හිටියට වැඩක් තියනවද? ඒක තමන්ගේ නිවටකමනේ ප්‍රදර්ශනය කරන්නේ. නායකත්වය නෙමෙයිනේ. රනිල් වික්‍රමසිංහ මහතාට යකඩ හිතක් තියෙන්න ඕන. මොකද මේ ගෑස් නෑ මෙහෙන් ඩීසල් නෑ මෙහෙන් භූමි තෙල් නෑ මෙහෙන් පෙට්‍රල් නෑ ඖෂධ ටික නෑ. හරි? පඩි ගෙවන්න රුපියල් නෑ. මේ විදේශ සංජිතයේ ඩොලර් නෑ. එක ඩොලර් මිලියනයක්. එක ඩොලර් 100ක් නැති රටක් නේ බාරගත්තේ. බණ්ඩාගාරේ. ට්‍රෙසරි රුපියල් නෑනේ. අපි මූලික සාකච්ඡාවල හිටියනේ මුදල් අමාත්‍යාංශයෙන් ගෙනල්ලා අග්‍රාමාත්‍යතුමා සාකච්ඡා කරන්නේ නිවර්ද දර්ශකේ. වෙසක් පොසොන් කියලා තරන්නේ නැතුව පොයි දවසේ වැඩ කරමින්. එතනදී මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරනකොට ලංකා බැංකුවේ චෙයාමන් එක්කලා මේ මහජන බැංකුවේ චෙයාමන්ගේ වැටුප් ගෙවීම සඳහා මුදල් ටික අරගන්න පුළුවන් කතාවට අඩුතන රුපියල් මිලියන 100ක් ගන්නවත් බැංකුව දෙකේ සල්ලි තිබුණේ නැහැ. එතකොට එහෙම රුපියලුත් නැති ඩොලරුත් නැති රටක් බාර අරගෙන මෙහෙම මේක ටික ගොඩනගාගෙන එන්න නිකම් මිනිහෙකුට පුළුවන්. මේක යකඩ හිතක් තියෙන මිනිහෙක් වෙන්න ඕන. හින්දා රනිල් වික්‍රමසිංහගේ යකඩ හිත නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වගකීම බාර අරගත්තේ. අද ක්‍රමානුකූලව ගොඩනගාගෙන යනවා. දැන් මේ ගත වෙලා තියෙන්නේ දින 30 ගාන මේ දින 35ක් ගත වෙනකොට දැන් අහනවා රනිල් බාර අරන් කෙරුවද කියලා. සෝෂල් මීඩියා එකේ Facebook එකේ හරි එක එක්කෙනා ගහනවා පත්තර රනිල් බාර අරන් කෙරුවද? රනිල් ගොඩනගනවාද? රනිල්ට පුළුවන්ද?
අවුරුදු 3ක් තිස්සේ කාලා විනාශ කරපේක හොරකම් කරලා මේක දීපල අරන් ගියක රනිල් වික්‍රමසිංහ ආපුවම දවස් 30 මාසයක් යන දෙතල මේක කොට නගන්න ඕන. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ. අවුන් වශයෙන් මාස 6කත් වෙනා මේක සාමාන්‍ය මට්ටමට හරවා ගන්න කියලා. ඒකට අනිත් උදෙන් ගන්න ඕන. ලෝකේ ඔබට ඔබට කතා කරලා ඔබයි මගේ හිතවත්කම මට කතා කරලා ඔබට කියන්න පුළුවන් මට රුපියල් 10,000 දෙන්න පුළුවන්ද කියලා. ඔබට මගේ account number එක ඉල්ලගෙන කොහේ හරි ඉන්න තැනක මගේ account එකට දාන්නම් කියලා දායි. ඒ හිතවත්කම නැත්නම් ළඟ ඉන්නවනම් අපි අද මේ හුවමාරු කරගන්නේ. හැබැයි රටකින් රටකට ගනුදෙනුවක් කරනකොට එහෙම නෙමෙයි. රටේ රාජ්‍ය පාලකයා නායකයා එකඟ වෙන්න පුළුවන්. හැබැයි එකඟ වුණත් ඒක සිස්ටම් එකට යන්න ඕන. ඒ ගිහිල්ලා ඉවරලා සිස්ටම් එක අනුමත වුණාට පස්සේ තමයි මේක මේ ප්‍රොසෙස් එක යන්න අවුමතෙන් මාස 3ක්වත් වෙනවා. අඩුම වශයෙන් මාස 3ක්වත් වෙනවා. දැන් අද ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ සමාජිකයෝ ඉල්ලවල නියෝජ්‍ය මහතුරු ඇවිල්ලා ගරු අගමැතිතුමා සමුදල මධ්‍යස්ථ ලේකම්තුමා ඇතුළු කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා අද සුබවාදී ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. ඉතින් මේ මාසේ අවසන් වෙනකොට උත්සාහයක යෙදලා ඉන්නවා වේගින් මේ වැඩ කටයුතු කරලා මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අත්සන් කර ගැනීම සඳහා. ඒ මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අත්සන් කරගත්තාම අපිට අපි කෙරෙහි ලෝකේ විශ්වාසය දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලෝකයේ අනිත් අපට උදව් කරන්න ඉන්න කණ්ඩායමත් ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල අපට උදව් කරන නිසා අපට උදව් කරાવી. ඒ අනුව මේ රට ගොඩ ගන්නට පුළුවන්. හැබැයි මට ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් මිනිසෙක්. එතුමාට හොඳට ඉවසීම තියෙනවා. එතුමාට හොඳ දැනුම තියෙනවා. එතුමාට ජාත්‍යන්තර සබඳකම් තියෙනවා. ඒ ජාත්‍යන්තර සබඳකම් තියෙන නිසා තමයි මේ தත්ත්වයට මේ කෙටි කාලය තුල මෙතන ගෙනාවේ. තව මාස 3ක් 4ක් විතර යනකොට මේ தත්ත්වේ බොහෝ වෙනස්කම් කරගන්නට පුළුවන් වෙයි. ඒ නිසා පාරට බහැලා උද්ඝෝෂණය කරන එකවත්, ගෑස් පොලිමේ ගහ ගන්න එකවත්, පෙට්‍රල් පොලිමේ ගහන ගන්න එකවත්, සෙඩ් එකේ මිනිහට ගහන එකවත්, සෙඩ් එකට ගිනි තියන එකවත්, පොලිසියට ගහන එකවත්, රෝහලේ කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරයා ඇතුළු බෙහෙත් ටික ගන්න ගියාම තෙල් ටික ගන්න ගියාම ඒ මිනිස්සු එළවන එකවත්, ගුරුවරු ප්‍රශ්න පත්‍ර ටික බලන උත්තර පත්‍ර බලන ගුරුවරයා ගියාම ඉන්ධන ටික ගන්න ගියාම ඒගොල්ලන්ට දෙන්න නැතුව හිරිහැර කරන එකවත් කරන්න එක නෙමෙයි. ඒගොල්ලන්ට උදව් වෙන්න ඉවසිලිවන්තව කටයුතු කරන්න. ගුරුවරයා උත්තර පත්‍රය බලන්නේ ඔබේ දරුවාගේ මිස ගුරුවරයාගේ දරුවාගේ නෙමෙයි. ඒක මතක තියාගන්නට. වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය ඔබ තුවාල වෙලා ගියත් ඔබට අසනීප වෙලා ගියත් ඒ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය තමයි ඔබ ජීවත් කරවන්නේ. ඔබ රණ්ඩුවක් ඇති වුණත් ඔබට ප්‍රශ්නයක් ඇති වුණත් ඔබ හොරු කඩා ගත්තත් හොරු බින්දත් ඔබට හිරිය ශාරීරික පීඩනයක් ඇති වුණත් ඔබ කතා කරපුවාම ඉන්නේ පොලිසිය. එහෙනම් පොලිසියත් එක්ක ගැටුම් ගන්න කරලා පොලිසියට තෙල් ටික ගන්න දෙන්න නැතුව ඉරියර කරලා මේ වෛද්‍ය කණ්ඩායම් එකලා මේ හෙල්ත් සෙක්ටර් කට්ටියත් එක්ක ගහගෙනවත් ගුරුවරු එක්ක ගහගෙනවත් පෙට්‍රල් සෙඩ් එකට ගිනි තියලවත් සෙඩ් එකේ නිල්ලා සේවකයන්ට පහර දීලාවත් මේ ප්‍රශ්නේ දරන්න බෑ. මේක රාජපක්ෂ මහත්වරු විසින් ඔබ විසින් ඡන්දය දීලා ඔබ විසින් පත් කරන ලද රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව විසින් ඇති කරන ලද අසාමාන්‍ය තත්ත්වයක් මේ අර්බුදය නිර්මාණය කරේ. ඔවුන් ඒ නිර්මාණය කරන්න දායක වුණේ ඔබලා 69 ලක්ෂ එකතු වෙලා. එහෙනම් මේ කපාගත්තා නම් කරේ තියාගනින් කියලා කියමනක් තියෙනවා. ඒ වගේ දැන් මේක කරගත්තා නම් මිදව ගන්නත් සිද්ධ වෙනවා. ඒ මිදවීම ඉක්මනින් ඉවර කරලා දෙන්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා උත්සාහ කරන්නේ. ඒ නිසා මේ මාස 3ක කාලයක් ඉවසිලිවන්තව කටයුතු කරන්න. එතනින් එහාට අපිට යහපත් විදියට යන්න පුළුවන්කම ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. ලේකම්තුනි මගේ අවසාන මිනිත්තු කිහිපය නිසා මේ අවසාන ප්‍රශ්නය මම පැහැදිලි උත්තරයක් ඔබතුමන්ගෙන් බලාපොරොත්තු වෙනවා. යහපාලන ආණ්ඩු කෙරුවා කරන්න ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට පහුගිය මහමැතිවරණයේදී එක් ආසනයක්වත් දිනා ගන්නට බැරි වුණා. දැන් මේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යකම් කරන්නට ගිහිල්ලා අවසානයේදී එක්සත් ජාතික පක්ෂය කොතනින් නවතීද? මොකද එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටේ වැඩිම ජනපදනමක් තිබෙන පක්ෂය. රටට සේවයක් කරලා තිබෙන පක්ෂයක්. රටට නායකයෝ බිහි කරලා තියෙන පක්ෂයක්. හැබැයි වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ മന്ത്രി ධූරයක් හෝ මහජන ඡන්දයෙන් ලබා ගන්නට නොහැකි තත්ත්වයට ගිය පක්ෂයක්. තව දුරටත් මේ ආණ්ඩුවේ අගමැතිකම් කරලා මේ ආණ්ඩුවේ කොටස් කරුවන් වෙලා අපිත් ආණ්ඩුවේම තමයි කියලා ඉවරලා එක්සත් ජාතික පක්ෂය කොතනින්ද නවතින්නේ? අපරාධ මේකේ බොහොම පැහැදිලි ඔබ කියන කාරණේ අපි මේක සර්වසුභවාදීව දකින්නේ නැහැ. මේක අනතුර තියෙනවා. මෛත්‍රීපාල සිරිසේනත් එක්කලා ආණ්ඩු කරන්න ගිහිල්ලා අපි අනතුරකටපත් වුණා. ඒ කුහකත්වය ප්‍රදර්ශනය කිරීම තුල ඔහු දැන් උතන මෛත්‍රීපාලගේ ගැටුම ඇතරම ඇති උනේ චීනෙන් දුන්න සල්ලි ටිකක් සල්ලි වගේක් ඔහුගේ
ගිණුමකට දාන්න නැති ප්‍රශ්න මේ නීති අනුකූල දාන්න බැරිකම එදා හිටපු මහ බැංකුව අධිපතිවරයා ඒක එකඟ වුණ නැතිකම අර්ජුන රෙස්විස් ඊට පස්සේ අවසානයේදී ඒ සල්ලි එයාගේ මොකක්ද අර මස්සිනාගේ ගිණුමට දාන්න කිව්වා. උතන ඔය ප්‍රශ්නේ ඇති වුණේ එතනින් ආරම්භ ඒක තමයි ගැටුම. සර්ව සුභවාදී සරල මිනිස්සයා පටන් ගත්තේ චීනෙන් දැන් දුන්න සල්ලිත් එක්කලා මේ අර්බුදය ඇති කරගත්තේ. ඒ වගේ දැන් මේ තියෙන පීඩනය ආණ්ඩුවේ උදවියට දැන් ලොකු පීඩනයක් තිබුණානේ. පොට්ටුවේ උදේට ගමට යන්න බැරිනවා. අපි විවෘතව කතා කරන්න ඕනේ. ඒගොල්ලෝ ගමට යන්න බෑ. ඒගොල්ලෝ එළියට බහින්න බෑ. එතකොට ජනාධිපතිවරයාට ඒ ප්‍රශ්නේ. ජනාධිපතිවරයාට මිරිහානේ පැංගිරිවත්තේ ඉඳලා ගිහිල්ලා ඉවරලා අර මේ ජනාධිපති මන්දිරය හැංගෙන්න උනා. දැන් අද එතන ඔහු සිරකරුවෙක් කියලා ඉන්නවා. එතකොට දැන් ඒගොල්ලොන්ට නැවත එළියට බහින්න පුළුවන් තත්ත්වයක් මේ විරෝධතාවයේ අම්මත්තමකට සමනය වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක බාර අරගෙන මේ රටේ මිනිස්සුන්ගේ මේ පීඩනය අඩු කිරීමට කටයුතු කිරීම. එතන මේ පීඩනය අඩු කරනකොට අර මෛත්‍රීපාල සිරිසේන සරල වෙන්න ආපු ගේල්කොලේ බත්ම ගෙනල්ලා කණ්ඩා ආපු මිනිහට පෙරේතකම ඇති වුණා වගේ තණ්හා ඇති වුණා වගේ වර්තමාන නායකයාටත් ඒක නැති වෙන්න විදිහක් නැහැ. ඒක ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි බලන්නේ ඒක දිහා නෙමෙයි. අපේ නායකයා බලන්නේ ඒක දිහා නෙමෙයි. අපේ පක්ෂය ඒක බලන දිහා නෙමෙයි බලන්නේ. මේ රට යන වෙන විනාශය පිළිබඳව. මේ රටේ දරුවන් මන්දපෝසරෙන් දැන් මේ ආසියානු කලාපේ දෙවෙනි තැනට මන්දපෝසරෙන් පෙළෙන රට බවට ළමයින් පෙළෙන රට බවට පත් වෙන්න යන වෙනවා මේ ලංකාව. ලෝකෙම හතරවෙනි ස්ථානය. එතකොට හත්වෙනි ස්ථානේ. ලෝකෙම හත්වෙනි ස්ථාන. මෙන්න මේ තත්ත්වෙට මෙතනපත් වෙලා. එතකොට මේ තියෙන විනාශේ මේ රටේ ජනතාව බේර ගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වාක්‍යයෙන් බාරගත්තේ ජනතාව ගැන හිතලා, රට ගැන හිතලා. මේ රට විනාශ වෙන්න දෙන්න බැරි නිසා. එතකොට මේකේ මේ ක්‍රියාදාමය මෙසේ සිදු සද්භාවයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය මේ කටයුතු කරනකොට අනිත් අය කුහක වැඩ කටයුතු කරයි. ඉතින් කුහක වැඩ කටයුතු කරපුවාම ඒකේ ප්‍රතිඵල භුක්ති දෙන්නේ රනිල් වික්‍රමසිංහටවත්, රංගේ බණ්ඩාර මහලේකන්ටවත් නැත්නම් මේ සභාපතිවරයාට කට්ටිය නෙමෙයි. නැවත මේකේ මේ බැට කණ්ඩ වෙන්නේ රටේ ජනතාවට කියන එක 2.20 ලක්ෂය මතක තියාගන්න. 2.20 ලක්ෂය ඕක මතක තියාගන්න නැතුව 69 ලක්ෂයක් ගිහිල්ලා පොලිමේ ඉඳලා කතර ගහපු එකේ ප්‍රතිඵල තමයි අද ගෑස් පොලිමේ දවස් ගණන් ලගින්න වෙලා තියෙන්නේ. අද පෙට්‍රල් පොලිමේ, බූන්තෙල් පොලිමේ, ඩීසල් පොලිමේ ලගින්න වෙලා තියෙන්නේ. ඒ පොලිමේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරවන්න කතර ගහපු එකේ ප්‍රතිඵල. ඉතින් එහෙමනම් රට කරන්න පුළුවන් මිනිස්සු කවුද? වගකීම් තියෙන දරන්න පුළුවන් මිනිස්සු කවුද? ජාත්‍යන්තරයෙන් සහයෝගය ගන්න පුළුවන් මිනිස්සු කවුද කියන එක රටේ ජනතාව බොහොම පැහැදිලිව අවබෝධ කරගන්නට ඕන. ඒක අවබෝධ කරගත්තේ නැත්නම් නැවතත් අගාධයට යන්නේ රටේ ඔබ මිස රනිල්වත්, රංගේ බණ්ඩාරවත්, වජිරබේ වර්ධනවත්, රුවන් විජේවර්ධනවත්, සාගල් රත්නායකවත්, අඛිල විරාජකාරීව සමත් නෙමෙයි. හොඳයි, අපි අද සමුදා දිනේ සුලියෙන් කතා බහට එක් කරගත්තේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත වංගේ බණ්ඩාර මැතිතුමන්. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනය පිළිගෙන සමුදා දින සුලියේ කතා බහට එකතු වීම පිළිබඳව. බොහොම ස්තුතියි. අපි හෙට දිනේදී අඟහරුවාදා සුලියෙන් කතා බහ කරන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකයේ කැළඹෙන දේශපාලනයේ කතාව පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සමගින් අපි හෙට දිනේ හමු වෙමු බලාපොරොත්තුෙන් අද දිනේ සමුගන්නවා ප්‍රාර්ථනා රිපෝට් එක ගැන අහන්න අර ජාත්‍යන්තර වශයෙන් හොරකම් කර විදේශවල මේ එතුමා කමිටු ප්‍රධානියා ජේ.සී. වෙලියමුණ මහත්මයා ලේකම් ඒකින්ද ඒ රිපෝට් එකේ කොපියකුත් අරන් ඉන්න ගන්නලා පෙන්වන්න කිව්වනම් හරි. හොඳයි. අපි හෙට දිනේ යටි හමු වෙමු බලාපොරොත්තුෙන් සමුගන්නවා ප්‍රාර්ථනා කරන අපට සුවදායි රාත්‍රියක්.